අයිබෝවන් සුබ දවසක් අපි සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. හොරණ වාසනා බේකර්ස් ආයතනයේ රුපියල් මිලියන 20ක ධන පරිත්‍යාගය තුලින් කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ ස්ථාපිත කරන ලද PCR පරීක්ෂණ යන්ත්‍රය සහ එය රඳවා ඇති රසායනාගාරය විවෘත කිරීමෙන් අනතුරුව සභාවනීය උත්සව සභාව ආරම්භ කිරීමටයි අපි මේ මොහොතේදී සියලු කටයුතු සූදානම් කරමින් පවතිමු. ආරෝග්‍ය පරමාලාභ නිරෝගී බව තමයි උතුම්ම සම්පත කියන කාරණය මේ වෙනකොට මුළු ලෝකෙම කතා බහට ලක් වෙලා තියෙනවා. කොවිඩ් වසංගත තත්ත්වයත් එක්ක සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වැඩි වශයෙන් කතා බහට ලක් වෙන කාලවකවානුවක තමයි මේ වටිනා කටයුත්ත කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේදී සිදු කරන්න සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. කළුතර සමස්ත දිස්ත්‍රික්කයේම වටිනා සම්පතක් අද දවසේදී කළුතර වෛද්‍ය විද්‍යායතනයේදී මේ විදිහට ස්ථාපිත වෙන්නේ හොරණ වාසනා බේකර්ස් ආයතනයේ සාදර අනුග්‍රහය තුල. මංගල විහිරි වාදන මැදේ මංගල පහන් සිළු දැල්වමින් මේ කටයුත්ත සාර්ථක වේවා. මුළු මහත් රටටම මුළු මහත් ලෝකයටම නිරෝගී බව ඇති වේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් මංගල පහන් සිළු දැල්වීමේ අවස්ථාව සමගින් අපි දැන් එකතු වෙනවා. මංගල මහන් සිළු දැල්වීමේ අනතුරුව අපි සියලු දෙනාම නැගී සිටිමු කළුතර වෛද්‍ය විද්‍යායතනයේ නිල ගීතය සඳහා.
සඳහන් වෙන්නේ නිවන් අවබෝධ කරගැනීමේ මාර්ගය පමණක් නොවේ. අප ජීවත් වන වටපිටාව අපේ ව්‍යාපාර සිදු කරන ආකාරයේ මේ සියලු කරුණු පිළිබඳව බුදුදහමේ දීර්ඝ විස්තර සඳහන් වෙනවා. ඒ අතරින් සාධාරණව සිදු කරන ව්‍යාපාරයක් තුළ ලැබෙන ආදායම වියදම් කළ යුත්තේ මොන විදිහටද කියන කාරණය පිළිබඳව ඉතාමත්ම පැහැදිලිව සඳහන් වෙනවා. එහිදී සඳහන් වෙන කාරණය තමයි සාධාරණව සිදු කරන ව්‍යාපාරයක ලැබෙන ආදායමෙන් කොටස ව්‍යාපාරයේ දියුණුව සඳහා භාවිත කිරීම. ඉතිරි කොටස තමන්ගේ සුභසිද්ධිය සඳහා තමන්ගේ එදිනෙදා වියදම් සඳහා භාවිත කිරීම. ඒ වගේම තවත් කොටසක් අනිවාර්යෙන්ම සමාජ සුභ සාධනය සඳහා නැත්නම් පොදු වැඩ කටයුතු සඳහා වෙන් කිරීම පිළිබඳව කතා බහට ලක් වෙනවා. ඒ බුදුදහමේ ඇති හරියටම අවබෝධ කරගන්න. හොරණ වාසනා බේකර්ස් ආයතනයේ තවත් අපූර්ව තවත් වටිනා සමාජ සත්කාරයක් සිදු කරන අවස්ථාවක් ඇටියටයි මේ අවස්ථාව සඳහන් කරන්නට හැකියාව ලැබෙන්නේ. කාලෝචිත වැඩ කටයුත්තක් ඒ වගේම අනාගතයට වඩා ඵලදායී වැඩ කටයුත්තක් බවට පත් වෙනවා. අපි සූදානම් වෙන්නේ මේ උත්සව සභාවේ අරමුණ සහ පිළිගැනීමේ කතාව සිදු කිරීම. ඒ සඳහා ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ හා නාගොඩ මහරෝහලේ අධ්‍යක්ෂ තමර කළුගොවිල මැතිතුමන්ට පිළිගැනීමේ කතාව සහ මේ කටයුත්තේ අරමුණ පැහැදිලි කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු ඒ වගේම මේ උත්සවයේ ඇත්තටම කර්තෘකාරකයන් වන වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝමූල මහතා ඇතුළු සියලුම සම්භාවනීය අමුත්තන්ගෙන් අවසර. මේ අවස්ථාවට ඇත්තටම මේ සියලු වැඩ කටයුතු තිබියදී ඊයේ වෙනකම්ම අද හවසටත් මගේ හිතේ විශේෂිත රැස්වීම් ගණනාවක් තිබියදී මේක ප්‍රමුඛ ස්ථානයක් දීලා මෙතෙන්ට ආපු වෛද්‍ය අසේල ගුණවර්ධන මැතිතුමා අපේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාව මම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. එතුමා ඇත්තටම මෙහි පැමිණීම අපට කරන ලද සුවිශේෂී ගෞරවයක් ලෙස මා සලකනවා. ඒ එක්කම වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝමුල මැතිතුමා හා එම මැතිණියත් එම කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඔබතුමන්ලාගේ ශ්‍රමය දහඩිය තමයි අද මේ රටේ ජනතාව වෙනුවෙන් පිරිනැමෙන්නේ ඔබතුමන්ලා අතින්. ඒ වගේම ජනමාධ්‍ය වේදී සංගමයේ නියෝජනය කරමින් පැමිණි සියලුම සමාජික මහත්ම මහත්මීනුත් මම පිළිගන්නවා මේ අවස්ථාවේ. ඊළඟට අපේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් වශයෙන් මෙහි පැමිණලා සිටින ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ආලෝක පතිරණ මැතිතුමාව ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. වෛද්‍ය සුදත් ධර්මරත්න මැතිතුමා අපේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් රසායනාගාර සේවා එම මැතිතුමාත් ඇත්තටම වැඩ කටයුතු රාශියක් තිබියදී නිරන්තරව මෙම කටයුත්ත අධීක්ෂණය කළා. මේ වෙන්නේ මොනවද කියලා හොයා බැලුවා. මගේ හිතේ ක්වරන්ටයින් වෙලා හිටපු පීරියඩ් එකත් වැඩි හරියක් කටයුතු කරේ මේ ලැබ් එක හදන එක පිළිබඳව මොනවද වෙන්නේ කියලා හොයා බලන්න. එතුමාව මම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම මෙම ආයතනයටත් අධිපතිකම් දරන ඇත්තටම වෛද්‍ය සමන් රත්නායක මැතිතුමාට අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අධ්‍යාපන පුහුණු හා පර්යේෂණ එතුමාද මේ කටයුත්ත නිරන්තරව සොයලා බලලා ඉතාම උනන්දුවෙන් අවශ්‍ය කරන පහසුකම් සලසමින් අපිට උදව් කරා. ඉදිරියටත් එතුමා නිරන්තරව කරන බවට අපි දන්නවා. මේ කටයුත්ත එතුමාව මම පිළිගන්නේ ඉතාම ආදරයෙන් ගෞරවයෙන්. ඒ වගේම වෛද්‍ය උදේරත්නායක මැතිතුමා වාසනා මුදලාලි කියලා අපි කිව්වට දයානන්ද බෝල්පොළ මැතිතුමා ඇත්තටම මෙතෙන්ට සම්බන්ධ කරන්න හේතු උනේ
අපේ උදේරත්නායක මැතිතුමා ඒ එතුමාව ඒකට ස්තුති කරන ගමන්ම මම ඉතාම සාදරයෙන් පිළිගන්නවා. ඊළඟට මගේ ආයතනයේ තමයි හොරණ හා පානදුර මූලික රෝහල් වල වෛද්‍ය අධිකාරීතුමියන්ලා කළුතර මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය ඇතුළු කාර්ය මණ්ඩලයේ විශේෂඥ වෛද්‍යවරුන් සියලු දෙනා ඊළඟට මෙම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය නියෝජනය කරමින් මෙහි පැමිණ සිටින සියලු දෙනා සුවසරණ අරමුදල නියෝජනය කරමින් මෙහි පැමිණ සිටින සියලු දෙනා ඇනලිටිකල් ආයතනයම තමයි මේ උපකරණ සැපයුවේ. ඒ ආයතනය නියෝජනය කරමින් පැමිණ සිටින අය සියලුම මාධ්‍යවේදීන් මේක වර්ණවත් කිරීමට මට උදව් වෙච්ච මේ හෙද විදුහලේ විදුහල්පතිතුමා හා එම බෑන්ඩ් කණ්ඩායම ඇතුළු සියලුම විදුහල්පතිවරුන් සමග මගේ පිළිගන්න අතරම මගේ කාර්ය මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමියන්ලා කාන්චනා දීරසිංහ මැතිණියත් අපේ මල්වැන්න මැතිණියත් ඒ වගේම අනිකුත් සියලුම කාර්ය මණ්ඩල මම මේ අවස්ථාවේදී පිළිගන්නවා. ඇත්තටම ඊටාම වර්ණවත් අන්දමින් මේ උත්සවය සංවිධානය කරන්න මහන්සි වෙච්ච හැම කෙනෙක්ම මේ වෙනුවෙන් මට පිළිගන්න නොහැකි වුණා නම් ඒ සියලු දෙනාමත් පිළිගත්තා හා සමානව සලකන ලෙස ඉල්ලා සිටිනවා. මම මේ අවස්ථාවේදී වචන ස්වල්පයක් කියන්න කැමතියි. මේක ඇත්තටම මට මුලින්ම මේ PCR යන්ත්‍රයක අදහස අපේ මුලින්ම තිබුණා. නමුත් යම් යම් හේතුන් නිසා කල් ගියා පළවෙනි අවස්ථාවේදී. ඊට පස්සේ ජනමාධ්‍යවේදී සංගමයේ මගින් මුලින් විමසුවා PCR මැෂින් එක කරන් දෙන්න කීයක් යනවද කියලා. ඊට පස්සේ මම කිව්වා මෙහෙම ලක්ෂ 60ක් විතර වෙනවා. ඒ මුදල ලබා දුන්නොත් අපිට PCR මැෂින් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ එතුමන්ලා ඒක ඇත්තටම මේ ටාගට් එකක් ඇතුව තමයි ඒක කරේ. මේ ලක්ෂ 52 වගේ. ඉතින් ඊට පස්සේ මට ලොකු ගැටලුවක් ඇතිවෙනවා. දැන් ඊළඟට මේක කොහෙද තියන්නේ කියලා. ඒ අවස්ථාවේ තමයි වෛද්‍ය උදේරත්නායක මහත්මයාට ඊළඟට අපේ රණවක මහත්මයා එකතු වෙලා සමග එක්කහුව වෙලා මේ වාසනාව මුදලාලි කියන දේ නෑ මම ලැබ් එකම හදලා දෙනවා. දැන් එතෙන්දී අපිට මේ සියලු දෙනා එකතු වීමත් එක්ක ඊටාම හොඳ තත්ත්වයක් අර පළමුවෙන් ලැබිච්ච PCR යන්ත්‍රයටත් සෑහෙන ගෞරවයක් වෙන අන්දමේ තත්ත්වයක් අත්පත් වුණා. මේ අපිට ඒ හිතපු දවසට මේක ඉවර කරන්න බැරි වුණත් යම් යම් හේතුන් නිසා අපිට ඉක්මනට ඉවර කරගන්න කොහොම හරි මේක ඉවර කරගැනීමේ හැකියාවක් ලැබුණා මේ කටයුත්ත අවසන් කරගන්න මේ වන විට. අපි අවම වශයෙන් යම්කිසි සංඛ්‍යාවක් ලබා මුලදී කරන්න බලාපොරොත්තු වෙන PCR පරීක්ෂණ අවශ්‍ය කාර්ය මණ්ඩල ලබා ගැනීමත් සමගම මම හිතන්නේ අපිට පුළුවන් වෙයි ඉදිරියේදී තවත් පරීක්ෂණ වැඩි කරන්න. එතකොට මම ඔබතුමන් ඇත්තටම මේක ගැන මේ නැවත ස්තුතිවන්ත වෙන්න ඕනේ. දයානන්ද බෝබෝල මහත්මයාටත් එම මැතිණියටත් එම කාර්ය මණ්ඩල වලටත් සුවසරණ අරමුදලටත් ඒ වගේම මේක සම්බන්ධීකරණය කරපු සෞඛ්‍ය අමාත්‍යාංශය හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සියලුම නිලධාරී මහත්මීන්ට. ඉතින් මේ සියලු දෙනාම මේ අවස්ථාවට පැමිණෙන්න බැරි වුණත් මම ඉතසිතින් පිළිගත්තා කියලා අවධාරණය කරනවා. මේ ඒ හැම කෙනෙක්ම මේ කටයුත්තේදී වැදගත් වුණා. හැම කෙනෙක්ම කරපු දේවල් වලින් මේක වර්ණවත් වුණා. අවසාන වශයෙන් මේක ඉතා උත්කර්ෂවත් අන්දමින් කරන්න මහන්සි වෙච්ච සියලු දෙනාටමත් නැවත වරක් මම පිළිගන්න ගමන් ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරනවා. සියලු දෙනාටම සුබ දවසක් වේවා. සුවයෙන් සවියෙන් පිරි අනාගතයක් වේවා. පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කළේ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය හා නාගොඩ මහරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මැතිතුමන් විසින්. සැබෑ මිනිසා වාසිය රැඳී ඇති මාවත නොසොයයි. ඔහු සොයන්නේ යුක්තිය රැඳී ඇති මාවතයි. අද ඔහුගේ සීනය හෙට දවසේ සැබෑ නීතිය වනු ඇති. ඒ හොරණ වාසනා බේකර්ස් ආයතනයේ දැක්ම. හරි අපූර්ව දැක්මක්. දැන්
මුළු මහත් රට පුරාම 400කට අධික ශාඛා ජාලය තුල මේ මුළු මහත් රටටම අලෙවි කරන මුළු මහත් රටම රසවත් කරන මේ කේක් කෑල්ලකින් ලැබෙන ආදායම තුලින් රටේ සමාජ සත්කාර ගණනාවකට දායකත්වය ලබා දෙන්න හොරණ වාසනා බේකර්ස් ආයතනයේ මේ පසුගිය වසර 25කට ආසන්න කාලය තුල විවිධ අවස්ථාවල කටයුතු කළා. රටම ලෝකෙම වෙලාගෙන තියෙන කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ ඒ සඳහා දැවැන්ත දායකත්වයක් අවස්ථා කිහිපයකදීම වාසනා බේකර්ස් ආයතනයේ අධිපතිතුමන් ඇතුළු මේ සියලු දෙනාගේ දායකත්වයෙන් ලබා දෙන්නට හැකියාව ලැබුණු බව අප විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ. අපි නැවත වරක් කියන්නේ බුදුදහමේ සඳහන් කරුණු අනුවම සිදු කරන ව්‍යාපාරයක් සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. ඒ ව්‍යාපාරයේ දැක්ම තුළම සඳහන් වෙන කරුණ ඉතාමත්ම වැදගත්. අපි මේ මොහොතේදී සභාව ආමන්ත්‍රණය කරන්නට ආරාධනා කරන්නේ හොරණ වාසනා බේකර්ස් පුද්ගලික සමාගමේ අධිපති දයානන්ද බෝමුවල මැතිතුමන්ට. සුබ දැසනක් සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අද දවසේ මේ වටිනා උත්සව සභාවේ ප්‍රධාන ආරාධිත මහත්මයාණන් ලෙස සහභාගී වෙන ඔබ සැමත් අනිකුත් සම්භාවනීය අමුතුම විශේෂයෙන්ම සාදරයෙන් ආදරයෙන් යුතුව පිළිගන්න ලබනවා. ඒ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අසීල ගුණවර්ධන මැතිතුමා ශාල කාර්යභාර ප්‍රමාණයක් තිබෙන කාලේ තාමත් වටිනා මහත්මයෙක්. ඇත්තෙන්ම අද දවසේ මේ මොහොතේ එතුමාගේ සම්බන්ධ වීම අපිට ඉතාමත්ම ලොකු ගෞරවයක්. මම හිතන්නේ එතුමා කියන්නේ අද මේ රටේ සුවිශේෂී චරිතයක්. මම හිතන්නේ එතුමාගේ අද නීතියක් බාරපත් වෙලා තියෙනවා. එතුමා ගන්නා වූ තීරණ රටේ නීතියක් බවට පත් වෙනවා. එතුමාගේ සුවිශේෂී වටිනා සම්භාවනීය අමුත්තෙක් මේ උත්සව සභාවට පැමිණලා සිටිනවා. ඔහු අන්කවරකුවත් නොව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපති සහ විශේෂඥ වෛද්‍ය ආලෝක මහාචාර්ය ආලෝක පතේන මැතිතුමා. එතුමා ගැන මම විශේෂයෙන් සඳහන් කරනවා පසුවට. ඒ වගේම අද දවසේ මේ ස්ථානයට පැමිණලා සිටින අනිකුත් සෞඛ්‍ය ශාස්ත්‍රයේ සුවිශේෂී මහත්මයාණන් නම් වශයෙන් මම කියන්නේ නැහැ ඔයගොල්ලෝගේ වටිනා කාලේ සියලු දෙනාට මගේ ගෞරවය පුද කරනවා. මේ අවස්ථාවට මගේත් අපේ කළුබෝධි මහත්මයාගේ ආරාධනයේ පරිදි සැපත් වීම සම්බන්ධයෙන් මම හිතන්නේ අද අපේ රටේ මේ ජන සමාජයේ මිනිසුන් මරලා මිනිසුන් ඝාතනය කරලා මිනිසු විනාශ කරලා හරි තමන්ගේ සාක්කුව තර කරගන්න සමාජයක එවැනි රාමුවක් ඇතුලේ දුක් මහන්සියලා හරි හම්බ කරගත්ත මුදල් මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා යෙදවීම මම හිතන්නේ බොහොම දුර්ලභ ක්‍රියාවක්. මේ උත්සවයේ තියෙන සුවිශේෂත්වය ඒමයි. මම උත්සවයට කැමති මිනිස්සෙක් නෙමෙයි. මම අපේ නෝන මහත්මියවත් අපේ ආලෝකස පතේ මැතිතුමාවත්. හැබැයි මේ රටට ආදර්ශයක් වෙන්නට පවත්වන්නට ඕන නිසායි අද මේ උත්සවයේ පවා අපි පවත්වන්නට දීර්ඝ කළේ. ඉතින් මෙවැනි ජන සමාජයක් හමු මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙවැනි මුදල පියදම් කිරීම මම හිතන්නේ ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. අද දවසේ ඔබ සියලු දෙනාගේ මේ අවස්ථාවට පැමිණීම කාලයේ අපතේ හැරීමක් වෙන්නේ නැහැ කියලායි මම විශ්වාස කරන්නේ. මොකද ඒ ව්‍යාපෘතියේ තියෙන වටිනාකම අනුව මම හිතන්නේ මේ ප්‍රධානම භූමිකාව රංගපෑවේ කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සෞඛ්‍ය අධ්‍යක්ෂ රත්නායක මැතිතුමත්
අපේ බුලත් සිංහල සෞඛ්‍ය මහජන සෞඛ්‍ය පරීක්ෂක රණවක මැතිතුමා සහ කළුබෝවි මැතිතුමා. එතුමන්ලා තමයි මට ආරාධනා කරේ මේ ඔපචුනිටි එක මට හදලා දුන්නේ මේ ව්‍යාපෘතිය පටන් ගන්න සහ ආරම්භ කළ ක්‍රියාත්මක කරන්න. ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි. අපිට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයි. ඇත්තටම ඉතින් ඉතාමත් සතුටුයි. මේ අනිත් භූමිකාව රංගපෑවේ අපේ නෝන මහත්මිය. සත්‍ය වශයෙන්ම එතුමියගේ මුදල්. එතුමියගේ මුදල්. වාසනා බේකර්ස් ආයතනයේ මුදල් නෙමෙයි. එතුමිය අධ්‍යක්ෂිකාවක් වුණත් අපේ වතු හතරක් තියෙනවා. කුෂිකාරුන් කටයුතු කරනවා. කුඹුරු ගොවිතැන් කරනවා. එළවලු වගාල් වගේ සියලුම දේවල් වලින් එන ආදායම් සියල්ලම ආදායම් පරිපාලන නිලධාරී තනතුරු දරන්නේ ඇයිගේ මුදල් වශයෙන් තමයි ඇයි පාවිච්චි කරන්නේ. මම අපේ ආලෝක පතන මැතිතුමාට කිව්වා මාර්තු මාසයේ 3 වෙනිදා තිච්ච මගේ උපන්දිනේට සියලු දෙනාම එකතු වෙලා බොහෝම වටිනා බටහිර රටවක තියෙන ඒ ජිප් එකක් ගේන්න තමයි ලෑස්ති කරලා තිබුණේ හොරෙන්ම. හැබැයි මට ආරංචි වුණා මම එපා. දැඩි විදිහට මම ප්‍රතික්ෂේප කළා මේ රටේ මිනිස්සු ඉන්නේ ඒ මුදල් වියදම් කරනවා. ඒ මුදල් වියදම් කරන රටේ මිනිස්සු ඉන්නේ රටේ මහා ජනතාව වෙනුවෙන් පොදු ජනතාව වෙනුවෙන් දුක් විඳින ජනතාව වෙනුවෙන් මේ වියදම් කරන්න. ඒක මේ කිව්ව එක බොහොම හොඳයි. ඒ කියලා දවස් කීපයක් යනකොටම මම හිතන්නේ ජනමාධ්‍ය වලින් එළුණා ඉරණවිල ආරෝග්‍ය ශාලාව හදන්න ඕන මේ ලෙඩ වෙනුවෙන්. එතුමියයි අපේ චතුරිකා විශ්වවිද්‍යාල හමුදාපතිතුමාට කෝටියක මුදලක් පරිත්‍යාග කළා වගේ මුදල්. ඊට පස්සේ එතුමිය නිතරම කියන දෙයක් තමයි ප්‍රවෘත්ති බලලා ඉවිලා අපි මොනවා හරි මේ වෙනුවෙන් කරන්න ඕනේ මේ කොවිඩ් වසංගතය වෙනුවෙන්. මම ඕනම දෙයක් කරා. බුදුමිට සල්ලි තියෙනවා. එතකොට තමයි මේ ආරාධනයේදී බොහොම සතුටු වුණා, සන්තෝෂ වුණා. ඕනෑම මම පෞද්ගලිකව රණවක මහත්තයාට කිව්වේ මට කිසියම් වත්කමක් තියෙනවා නම් ඒ අන්තිම සතේ වෙනකම් මේ රටේ මිනිස්සු වෙනුවෙන් වියදම් කරන්න ලෑස්ති මිනිහෙක් මම. හැබැයි ආයතනයේ නෙමෙයි මට පෞද්ගලිකව තියෙන මුදල් ආයතනයේ වත්කම මට සම්පූර්ණයෙන් ගන්න බැහැ. ඒ අවසාන සතේ වෙනකම් එතුමාට මතක ඇති කතාව. අවසාන සතේ වෙනකම් මම වියදම් කරන්න ලෑස්ති මිනිස්සෙක්. ඕනම දෙයක් කියන්න මට කරන්න පුළුවන්. මගේ වපසාරිය ඇතුලේ මට කරන්න පුළුවන් ඕනම දෙයක් කරන්න අපි ලෑස්ති. මේ ව්‍යාපෘතිය පටන් ගත්තා. සතුටුයි සන්තෝෂයි. අද ඒ අවසානයේ නිමාව දකිනවා. තවත් අපේ මෙහෙවර ඉවර නැහැ. බොහොම සන්තෝෂයි. ඉතින් මම පසුවට කල් දාපු කාරණාවක් කියන්න ඕන. මම බොහොම දුප්පත් පවුලක පීඩිත පන්තියේ ඉපදිච්ච මිනිස්සෙක්. හැබැයි අම්මයි තාත්තයි මට ජීවිතය ලබා දුන්නා. ජවය ලබා දුන්නා. හැබැයි ඒ ඉවර වුණා. ඉවර වෙන්න නියමිතව දෙන්නා මට අවුරුදු 30. අපි දෙන්න බැඳලා මාස ගාණයි මධ්‍යම රාත්‍රියේ 1ට විතර 1988 අවුරුද්දේ මම දැන් තුන්වෙනි කාර්යය මට හරියට දිනේ මතක නැහැ. මාව රැගෙන යනවා. මම දන්නේ නැහැ කවුරු ගෙනිච්චද කියලා. ජෙට් තුනකින් ඇවිල්ලා සෝම් පිටණිය බස්සන පැටලු ටයරුයි බානෝ ජීවිතය අවසන් වෙන්න ඔන්න මෙන්න කියලා තීච්ච වෙලාවේ මම කෙලින් ඍජුව දුන්න පිළිතුරු සම්බන්ධයෙන් ඒ කණ්ඩායමේ ආපු නායකයා සතුටු වෙනවා. සහ මගේ ඉල්ලීමට විනාඩි 5ක් මට කතා කරන්න දෙන්න කියපු ඉල්ලීමට අවස්ථාව දෙනවා. අවසානයේ තුමා තීන්දුව කරනවා දයානන්ද දමුස්නෙන් ගෙදර යනවා. ගිහිලා කට්ටියත් හදාගෙන හොඳින් ඉන්නවා. හැබැයි ගමේ නම් ඉන්න එපා. අවශ්‍ය උපදෙස් ටිකක් දීලා මට ඉවුවා. හිතා ගන්නවත් බෑ. අවුරුදු 30න් පස්සේ මට ජීවේ දුන්නේ එතුමා. අද එතුමා මම හොයනවා. හොයාගන්න බෑ. ඇත්ත වශයෙන්ම එතුමා ජීවිතුන් අතර ඇති. එවකටත් හමුදායේ වාසාව සේවා කාලය අවුරුදු 18ක් කියන එක එතුමාගේ මුවින් කියුණා. හිටියනම් අද අපේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමායි ආලෝකපතින මැතිතුමායි මැදපුටුවේ එතුමා තමයි වාඩි වෙලා ඉන්නේ. හැබැයි මේ ජීවිතේ ගලාගෙන යනවා මට අවුරුදු 52 වෙනකම්. වසර 52 දී මට හැදෙන අසනීපයක්
ඒ අවසාන අවස්ථාව උදා වෙනවා. දින කීපයකින් වතුර උගුරක් බොන්න බෑ. වතුර කියන්නේ දිව්‍ය ඖෂධයක්, දිව්‍ය මේ ආහාරයක් වගේ මට පේන වතුර ටිකක් බොන්න ආසයි. නමුත් ගලනාලේ සීල් වෙලා වතුර බොන්න බෑ. අපේ නෝනා ලුණුයි වතුරයි මුළු ඇඟේම ගාමින් අපි යනවා මෙතුමගේ හිතවතෙක් ගාවට මහාචාර්ය දුරයක්. මෙතුමගේ තනතුර ඒ වකට දරනවා එතුමා. ජයවර්ධන විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති තනතුර එතුමා පැය භාගයක් විතර කතා කරලා බේත් ටිකක් දීලා ගෙදර එක්කන් යන්න කියනවා. අපි නෝනා හඬා වැළපෙනවා. මෙතුමාව අරගෙන ගිහිල්ලා මෙයාව අරගෙන ගිහිල්ලා මම මොකද කරන්නේ? වතුර ටිකක් මොන්න බෑ. ස්පිතාල නවත්තා. එහෙනම් මම ආලෝකට රිපෝට් කරන්න. ආලෝකසයි ඉන්නවා එහා පැත්තේ. අමාරුවෙන් යනවා. පෑන කටේ ගහනවා, පෑන තියනවා, බලනවා, කල්පනා කරනවා. එහෙනම් අපි නවත්තමු. එතුමාගේ මුවින් මේ වචන පිටුණා. එහෙනම් අපි නවත්තමු. මම ධ්‍යාන එක ඉෂ්ට ධ්‍යාන එක මම කතා කරන්න. කතා කරලා අපි තීන්දුවක් ගමු. එතුමා සාකච්ඡා කරා විශේෂඥ වෛද්‍ය ධ්‍යාන ගුණසේකර මහත්මයාත් සමග මට වතුර බොන්න බෑ. හැබැයි ශ්‍රී ලංකෙන් ඇඟට වතුර දුන්නා. දවස් දෙකකට පස්සේ ඉතිහාසෙ මගේ අමතක නොවන දවසේ වතුර උගුරක් පිව්වා මම. වතුර උගුරක් පිව්වා. ඒ කේමියෝ තෙරපි එක දීලා පැය ගාණක් යනකොට අර තීච්ච ඒ සීල් එක අයින් වෙලා පුදුම දිව්‍ය ආහාරයක් ලබා ගත්තා. වතුර ටිකක් පිව්වා. සතුටුයි සන්තෝෂයි. මම දැන් මාස ගාණක් මා ස්පිතාලේ හිටියා. එතුමා අවසානට කිව්වේ මිස්ටර් දයානන්ද මේක සත්කමක් කරන්න ඕන. හැබැයි ඒ සත්කම ගැන මට කිසිම විශ්වාසයක් නැහැ. පවුලේ සියලු දෙනාම ඥාතින් එක්කගෙන එන්න. මම අපේ නෝන මහත්මියට කට්ටිය මේක වෙන එතුමා එක්ක සාකච්ඡාවක් කරන්න. එතුමා කිව්වේ 99ක් අනිත් පැත්තේ එකයි chance එක තියෙන්නේ. මේක විශ්වාසය නැහැ නමුත් අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි මේකට මට තවත් වෛද්‍යවරු ගෙන්න ගන්න ඕස්ට්‍රේලියාවේ ඉන්න මට හිතවත් වෛද්‍යවරයෙක් ගෙන්න ගන්න ඕනේ. තේජෙන් විජේරත් මහත්තයා ගෙන්නුවා මට මතකයි. අපි නෝනා කිව්වා මොන තරම් සල්ලි ගියත් කමක් නැහැ සර්. මේක අපි පුළුවන් පරිමේ හොඳ විදිහට කරමු. පැය 12මාරක සත්කමක් ආසිරි ආරෝග්‍ය ශාලාවේ මම හිතන්නේ තුමාලා පැය 12මාර හිටගෙන හිටියාම ඇති. මම දැක්කේ ඒ තියටර් එකට යනවා විතරයි ටොලි ගානක් පුරවලා රෙදි දිනුනා. චරයි මට මතක වෙනවා. දින කීපයකට පස්සේ සීයේ එනකොට ඒ අවස්ථාව අතිශය අනුස්මරණීය අවස්ථාවක්. හැබැයි කවුරුව හිතුවේ නෑ ආලෝකසේ හිතුවෙත් නෑ. ඊට පස්සේ තවත් අරුබුද. අද දවසේ හොඳයි හෙට දවසේ අනිත් පැත්ත. සර් තුන් පාරක් එනවා මාව බලන්න. දුවව ජිප් එකේ දාලා ලොක් කරලා එනවා මාව බලන්න. මට මතකයි එක දවසක් නුවර වර්ක්ෂොප් එකක් තිබුණා. දයානන්ද මට හෙට නම් යන්න වෙනවා කියලා උදේ ඇහිලා කියන සර් දයානන්ද මං ගියේ නෑ. අටියක් තත්ත්වය හොඳ මදි. දවස් 39ක් එක දිගට ප්‍රතිකාර කෙරුවා. සර්ජරි ආෆ්ටර් සර්ජරින් පස්සේ තවත් සර්ජරියක් කරා. මට මතකයි එතුමියට කියනවා අපේ නෝන මහත්මියට දැන් නම් මට කරන්න කිසිම දෙයක් නැහැ. තවත් සර්ජරියක් කරමු. ඔබතුමිය ගිහිල්ලා බෝධි පූජාවක් හරි තියන්න. එතුමත් පන්සල් ගිහිල්ලා ආවේ. වසර 12ක්. අද උදේ එතුමයි වමයි අවුරුදු කීයක්? වසර 12ක්. ඇත්තම සතුටුයි. ඒ වසර 12 ඇතුළත අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි මම මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් දුක් විඳින ජනතාව වෙනුවෙන් බිලියනක දේවල් බිලියන කෝටි 100ක දේවල් මම දීලා තියෙනවා මේ රටේ මහ ජනතාවට. කොවිඩ් අර්බුදය වෙනුවෙන් කෝටි 3යි. කෝටි 3කට වඩා මම වියදම් කරලා තියෙනවා. මම කිව්වා අපේ සර්ට අපේ නෝනා අර නිරෝධායනය කරපු මිනිස්සුගේ ගෙවල් වලට ගිහිල්ලා PHI මහත්තයවත් දන්නේ නැහැ බඩු පාසලේ ගේට්ටුවේ ඉඳලා ඉන්න මිනිස්සෙක්. සතුටුයි සන්තෝෂයි මේ සියලුම දේවල් වල ගෞරවය ඔබතුමාට සහ වෛද්‍ය මණ්ඩලයට ඔබතුමා තමයි නායකත්වයේ දැරුවේ. මෙවැනි මානව හිතවාදී වෛද්‍යවරු මේ වෛද්‍ය ශාස්ත්‍රයට අවශ්‍යයි. හැබැයි සියලුම දෙනා මෙහෙම තමයි. මම වඩාත්ම ආදරය කරන සමාජ සංස්ථාව තමයි ගුරුවරු. හැබැයි දෙවෙනි තැනට මම අගය කරන්නේ වෛද්‍යවරු. මොකද වෛද්‍යවරු නිසා ජීවත් වෙන මිනිස්සෙක් මම. නැත්තම් මැරිලා මම අවුරුදු 12ක් වෙනවා. මේ ව්‍යාපාරෙත් සාර්ථක කරගන්න බැරි වෙයි. මේ රටට මේ තරම් මහා දේවත්ව සේවාවක් කරන්නට බැරි වෙයි. ඉතින් අපි මේ කරා. අදත් සර් මම හිතන්නේ තාමත්ම කාර්යබහුල අද ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාල ලංකාවේ වෛද්‍යවරු
නිර්මාණය කරන තැන. අද එතුමා මේ පුටුවේ වාඩිලා ඉන්නේ ප්‍රධාන පුටුවේ. මම දන්නේ නැහැ වැරදි දිනක ජවාදපුර විශ්වවිද්‍යාලය තමයි වැඩිම සිසුන් ප්‍රමාණයක් අධ්‍යාපනය ලබන්නේ. මමත් ගිහිලා දිනවා දේශන වල මම එතුමාට කිව්වා මම ගියා දේශන වලට කලමනාකරන පීටි. හැබැයි වෛද්‍ය පීඨේ කොච්චරද එහෙම කියලා මම දන්නේ නැහැ. මම හිතනවා ඒත් ඒ වගේ තමයි කියලා. ඉතින් එතුමාද ඒ වෛද්‍ය විද්‍යාව විතරක් නෙමෙයි මනුස්සකම උගන්වන්න පුළුවන් මිනිහෙක්. මම දකිනවා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨේ පීඨාධිපති තනතුර බැලුවා මම ආසම කරන මම පරමාදර්ශී චරිතයක් විදිහට පිළිගන්න අපේ මහාචාර්යතුමේ මට නම මතකයි නෑ. එතුමා යරුණාම මම එතුමාව දැක්කේ මනුස්සකම තියෙන චරිතයක් විදිහට. මේ අගය කරන්නේ එතුමා කැමති නෑ මේ කතා කරනවට. මම එතුමා ගැන හොඳට දන්නවා. නමුත් මෙයා කියන්නේ මගේ හදවතේ තියෙන මේ පීඩනය මම එතුමාව ගෙන්නුවා අපේ ගමට. දෙමහල් සංඝාවාසයක් හැදුවා එතුමන්ලාගේ නමින්. දෙමහල් සංඝාවාසයක් අපේ ගමේ පුංචි පාසලේ. ස්වාමීන් වහන්සේලා 50කට එන්න පුළුවන්. ධාතු මන්දිර සහිතව සියලු පහසුකම් සහිතව. එතුමා ආවා. ඉතාමත්ම නිහතමානී විදියට ඒ ගෞරවය අපි ලබා දුන්නා. අද දවසේ මේ ගෞරවයත් අපි එතුමාට ලබා දෙනවා. අපේ අසීරු ගුණවර්ධන මැතිතුමනි. මනුස්සකම් පිරිච්ච මහා ශ්‍රේෂ්ඨ බෝසත් ගැතුණු තියෙන ශ්‍රේෂ්ඨ මාසෙ. මගේ ජීවිතයේ අවසාන වෙන මොහොතේ එතුමා මතක් වෙයි. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මැතිතුමා මගේ පරමාදේශ රෙන්දි මට මතක් වුණා. එතුමා නම් මම එතුමාට ඒ තනතුරේ වාඩි වෙච්ච පුජ්‍යලේ අතර මෙතුමාටත් ඒ ගෞරවය ලබා දෙනවා. නන්දදාස කෝදාගොඩ කියන්නේ මෙතුමාටත් වඩා පොඩ්ඩක් වෙනස්. මම හිතන්නේ වෛද්‍ය ශාස්ත්‍රයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යතුමා ලංකාවේ සුවිශේෂී තත්ත්වයක් ඇති කරගත්ත තත්ත්වය. හැබැයි සිංහල භාෂාව කලාව සාහිත්‍ය ඇතුලේ එතුමාට තියෙන දැනුම මම හිතන්නේ සාහිත්‍ය දේශයේ නිර්මාණ කරන පුජ්‍යලයන්ටවත් තිබුණේ නැහැ. අසාමාන්‍ය චරිතයක් මම ගරු කරපු චරිතයක්. මම සිංහල භාෂාවෙන් එච්චර ලස්සනට කතා කරන්න පුළුවන් මිනිහෙක් මම තාම මේ ලංකාවේ ඇතුලේ දැකලා නැහැ. තාම දැකලා නැහැ. ඉතින් මේවා තමයි වටිනාකම. මේවා තමයි ශ්‍රේෂ්ඨකම. ඉතින් මම ඉච්චරයි කියන ආලෝකසය ගැන වැඩි කතා කරන්න කැමති නැහැ. ඉතින් ඇවිල්ලා මගේ ඇදෝඩින් වාඩි වෙලා බොහෝ වෙලා කතා කරලා ව්‍යාපාරේ අදත් හැබැයි කොහොමද ව්‍යාපාර? මම ගොසර් තාමත් හොඳින් කරගෙන යනවා. හිතුවටත් වඩා හොඳින් කරගෙන යනවා. මේ ඔබතුමාගේ ශක්තිය ඔබතුමා ලබා දුන්නු ජීවේ ඒ අතරේ මට මහා දැවැන්ත ශක්තියක් ලබා දීලා තියෙනවා මේ රටේ ජනතාව. ඔබතුමාලා ජීවිතය ලබා දෙනකොට ශක්තිය ලබා දීලා දෙනවා මේ රටේ මහ ජනතාව. අවංකව හදවතින් ඒ ශක්තිය තමයි යලි පෙරලා සීසර්ගේ දේ සීසර්ට රටේ මිනිසුන්ගේ දේවල් රටේ මිනිසුන්ට මේ කිසිම දෙයක් අපේ නෙමෙයි. මමවත් අපේ නෝන මහත්මියවත් හිතන්නේ නෑ මේ අපේ දේපොල් නෑ අපේ දේපොල් නෙමෙයි. අපිට උරුම නෑ මේවා අපේ ටයිටිය කියන්න බෑ. අපිට තනතුරක් ලැබිලා තියෙනවා මේවා මෙහෙවන්න. එච්චරයි. ඒක කිසිම දෙයක් නෑ. ඉතින් මම හිතන්නේ මේකට වඩා කතා කරන්න අවශ්‍ය නෑ. මේ වැඩසටහන ඇතුලේ අපේ නෝන මහත්මිය තමයි ප්‍රධාන භූමිකාව රැඟපෑවේ. එතුමිට අවශ්‍ය සියලුම සහාය ලබා දුන්නේ අපේ CEO චාස්විකා මැඩම් මහත්මිය. මම හිතන්නේ එතුමිය අර තවල මේ ඔටුවගේ රාජකාරිය කරන චරිතේ ඉස්සර වෙලා යන ඔටුවන්ගේ පිටින් වැටෙන සියලුම දේවල් බඩු බායන්න අරගෙන යන්න වෙන පස්සෙන් යන ඔටුවට. ඉතින් සියලුම බර දරාගෙන මේ අද මොහොත වෙනකම් මේ සියලු මුස්සේ කටයුතු සංවිධානය කරුවේ මම කියන්න ඕනේ නැත්තම් මොකද ඒක ලොකු අඩුවක්. ඒ සියලුම දේවල් කරා සතුටු වුණා සන්තෝෂ වුණා. ඒකයි ඉතින් කල්බෝල් මහත්මයා අපේ රත්නායක මහත්මයා විශේෂයෙන්ම මට හම්බුන අලුතෙන් හම්බෙච්ච තාමත් මොහොත මනුස්සකම් තියෙන මිනිස්සෙක් සතුටේ ඉදිරි අනාගතේ අපිට එකට එකතු වෙලා වැඩ කරන්න පුළුවන්. මම අදත් කිය ඔබතුමාට තියෙන අඩුපාඩුවක් තියෙනවා නේද අපේ කැපැසිටි එක ඇතුළේ අපිට කරන්න පුළුවන් ඕනම දෙයක් කියන්න. අපි කරමු. මම ආලෝකසයට ගියා විශ්වවිද්‍යාලයට මොනවා හරි කරනවා. විශ්වවිද්‍යාලයට මොනවා හරි කරමු. මොකද
මට කරන්න තියෙන ගෞරවයක් තමයි එතුමාට කරන්න තියෙන ගෞරවය. එතුමාට වත්තක් මට දෙන්න පුළුවන් මගේ වතු වලින් කල් දීලා. එතුමා බාර ගන්න නැහැ. එතුමාට කිසි දෙයක් ඕනේ නැහැ. හැබැයි එතුමා විශ්වවිද්‍යාලෙ මම මොනවා හරි කරනවා. සතුටුයි, සන්තෝෂයි. ගොඩාක් රණක මහත්මයා, රත්නායක මහත්මයා ආලෝකසේ අපේ මෙතුමාගේ නම මට මතක නැහැ. එතුමා ඉතාමත්ම සක්‍රීය විදිහට මේ සියලුම දෙනා දායක වුණා. මේ කටයුතු සිද්ධ කරන්න. ඒ වගේම ඇනලිටිකල් ආයතන. ඉතාමත්ම හදවතින් මේ දෙක කළ යුතුයි. ඉතාමත්ම නිවැරදි කළ යුතුයි කියන මතය ඇතුලේ, ඒ ආකල්පය ඇතුලේ මේ වැඩ කටයුතු කරා. ඉතාමත්ම සතුටුයි. ආයතන දෙකක් ඇතුලේ කරන ගනුදෙනුවකට වඩා එහා ගිය මනුස්සකම වෙනුවෙන් කරන ගනුදෙනුවක් වැඩසටහනක් කියලා හිතලා වැඩ කටයුතු කරා. ඉතින් ඉදිරියේදී මේ රටේ මහ ජනතාව වෙනුවෙන්, පොදු ජනතාව වෙනුවෙන්, දුක් විඳින ජනතාව වෙනුවෙන්, මම දුක් විඳින ජනතාව කියන වචනේ පාවිච්චි කරන මම මේ පන්ති ඉපදිච්ච මිනිස්සෙක්. හැබැයි බොහෝ දෙනා දේපොළ එකතු වෙනකොට, සල්ලි එකතු වෙනකොට මේ පන්ති අමතක කරලා වෙනත් පන්ති වල ජීවත් වෙන්න උත්සාහ කරනවා. අපි එහෙම නැහැ. අපි අදත් ගරු කරන්නේ සහ ජීවත් වෙන්නේ ඒ පීඩිත පන්තියට සේවය කරන්න ලෑස්ති. ඒ පීඩිත පන්තියට නොයි දුක් විඳින ජනතාවට. ඒ අපේ ආකල්පය. මිනිසාගේ පරම යුතුයකම මිනිසාට සේවය කිරීමයි. මේකයි අපි දැක්කොත් අර මෙතුමා සඳහන් කරා වගේ සැබෑ මිනිසා වාසිය රැඳී ඇති මාවත නොසොයයි. ඔහු සොයන්නේ යුක්තිය රැඳී ඇති මාවතයි. අද ඔහුගේ සිහිනය හෙට දවසේ රටේ සැබෑ නීතිය දුවන ඇත එන්න අපි දැක්කා. මේක අපමණ රේණුකවත් වෙනසක් කරන්න අපි දැස්සේ නෑ. ඉදිරියටත් එහෙමයි. අපි සතුටෙන් ඉන්නවා. මම ආලෝකසයට මම සතුටෙන් ඉන්නවා. සන්තෝෂයෙන් ඉන්නවා. මේ සතුට සන්තෝෂය ඇතුලේ අපිට කවදා හරි මේ වාතලයට අවසන් හුස්ම හෙළන මොහොතේ මේ සතුට අපිට ඉතුරු වෙලා තියෙවි. එච්චරයි අපිට වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. නම් බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාට. සැබෑ මිනිසා වාසිය රැඳී ඇති මාවත නොසොයයි. ඔහු සොයන්නේ යුක්තිය රැඳී ඇති මාවතයි. අද ඔහුගේ සිහිනේ හෙට දවසේ සැබෑ නීතිය වනු ඇත. හරි අපූර්ව දැක්මක්. ඒ දැක්ම තුළ ඉඳගෙනයි අපි නැවතත් ප්‍රාර්ථනා කරමු එතුමන්ට නිරෝගී බව ලැබේවා. තව තවත් රටට, ජනතාවට සේවය කරන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා ඔබ දෙපළටම. ඊළඟට මගේ ආරාධනය එතුමාට දෙවනවර ජීවිතය දුන් වෛද්‍යවරයාට. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ පීඨාධිපති ශෛල වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ආලෝක පතිරණ මැතිතුමන්. ඔබතුමන්ට ආරාධනා කරනවා බොහොම ගෞරවයෙන් සභාව ආමන්ත්‍රණය කරන්න. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල බුදුරත්න මැතිතුමනි, සම්භාවනීය අමුත්තනි, මම වැඩි කතා කරන්න බලාපොරොත්තු නැහැ. මට මේ ආරාධනාව දීපු මොහොතේම මම දැනගත්ත මට මෙතන එන්න අවශ්‍යයි, ආයුතුයි කියලා මම හිතාගත්තා. කොහොම හරි මගේ වැඩ කටයුතු වෙනස් කරලා කොහොම හරි අද මේ අවස්ථාවට සහභාගී වෙන්න ඕනේ කියලා. දැන් දානන්ද මහත්මයා ඔබට පැහැදිලි කරලා කිව්වා මම මේකට සහභාගී වුණේ ඇයි කියලා. මම ඒක ගැන කියන්නේ ඒ මාතේ මට කලින් කතා කරපු නිසා මට ඒක ගැන කියන්න දෙයක් නැහැ. අපි හැමෝම දන්නවා මේ PCR යන්ත්‍රයක් කියන එක මේ කාලේදී ඉතාම වැදගත් කාලීන අවශ්‍යතාවයක්. විශේෂයෙන් කොවිඩ් වසංගතය පාලනය කර ගැනීම සඳහා ඒ ගැන කවුරුත් දැනුවත් වෙන්න අවශ්‍යතාවය දැනගන්න දෙයක්. මම විශේෂයෙන්ම හිතුවේ මේ දානන්ද මහත්මයාගේ ගුණාංග දෙකක් මම දැකපු දෙකක්. අපි හැමෝටම අවශ්‍ය සහ ආදර්ශයට ගත යුතු දෙයක් ගැන කියන්නේ විතරයි. මට මුලින්ම මේ මහත්මයා හමුදාව 12කට කලින් මේ කිව්වා වගේ ශල්‍යකර්මයකදී ශල්‍යකර්මය සංකීර්ණ ශල්‍යකර්මය. ඒකෙන් පස්සේ සංකූලතාවය මත තිබුණේ මහත්මයා වගේ දෙවෙනි වරට මේ ශල්‍යකර්මයකට භාජනය කරන්න වුණා. මම ඇත්තටම හිතුවේ නෑ මහත්මයා ගොඩ එයි කියලා. මොකද ඒ වගේම මේ සෑහෙන දවස් ගානක් දේශත් කාර්යයකට වාක්‍ය වල ඉඳලා තමයි මහත්මයා කොහොමරි සනිපල ගියේ. ඒ මහත්මයා කිව්වා අත්පත්යෙන් මේ දෙවෙනි ජීවිතයක් තමයි මට හිතෙන්නේ. මම දැනගෙන ඉන්නේ අර පළවෙනි ජීවිතේ පළවෙනි අවස්ථාව ගැන අත්දැක මේක ඇහුවේ. ඉතින් ඒක නව ජීවිතයක් ලැබලා ඒ මහත්මයාගේ එක ගුණාංගය තමයි අවස්ථාවේදී මුණ දුන්න විදිය. කිසිම දවසක සංකූලතාවය මොනවද තිබුණත් ප්‍රශ්න තිබුණත් hina වෙන්න තමයි ඉන්නේ. මට පේන කිසිම බයක් නැහැ මේ මරණයට. අද කරුණත් ප්‍රශ්න අද මම ගහුවත් ජීවත් වෙන හැම දවසම තමන්ගේ අන්තිම ජීවත් වෙන දවසට තමයි හිතාගෙන ඉන්නේ. එහෙම ඉන්න පුළුවන් එක අපි හැමෝටම කරන්න ලේසි දෙයක් නෙවෙයි. නමුත් කරන්න පුළුවන් නම් ඉතාමත්ම
වාසිදායක දෙයක්. මොකද අපි කිසිම කෙනෙක් එක තරහ වෙන්නේ නැහැ. අපි කිසිම කෙනෙක්ට හානියක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැමතිස්සෙම බලන්නේ මේ අන්තිම දවසේ අපි කොහොමද උදව්වක් කරලා මිනිහ අනිත් අයව සන්තෝෂයෙන් බලන්න. අනිත් අයව සන්තෝෂ කරොත් තමයි අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. අපි අපිට කරගන්න දේවල් වලට වඩා අපේ සන්තෝෂය රඳා පවතින්නේ අනිත් වෙන කෙනෙක්ට දෙයක් කරලා. ඒක අපි හැමෝම දන්නවා. ඒක අපි හැමෝටම ඒක ප්‍රායෝගිකව කරගන්න තමයි සමාජලාට ඒ අර අවශ්‍ය මානසිකත්වය අපිට ලැබෙන්නේ නැත්තේ. නමුත් ඒක හැමදාම උදේ Taman හිතා ගන්න පුළුවන් නම් මේ මගේ අන්තිම දවසේ වෙන්න පුළුවන්. ඇත්තටම වෙන්න පුළුවන්. මම අර ගෙදර ඉඳන්නේ නැහැ. මුත් ඒක එහෙම කියන හිතට දුක් වෙවි නෙවෙයි. නමුත් මම කොහොමද වගේ අන්තිම දවසේ උපරිම අනිත් කට්ටියට උදව්වක් කරලා මේ සන්තෝෂ වෙන්න එක තමයි වැදගත්. ඒ ගුණාංගය මම දැක්ක දැනන මහත්මයාගේ ඒ දවස්වල. ඉතින් අවුරුදු 5ක් යනකම් ඒ ශාරීරික පස්සේ අපි බොහොම කිට්ටුවෙන් බලනවා මේක නැවත මේ ඉතිරි මතුවේද කියලා. අපි ඒ මහත්මයාගේ තිබ්බ ශක්තිය ඒ ගුණාංගය මේ ඔක්කොම උදව් වුණා ලීඩෙන් ගොඩ එන්න. ඒකත් හරිම කියන්නේ සුබවාදී දැක්මක් ඒක. පොසිටිව් ඇටිටියුඩ් කියන්නේ. ඒකත් අපි ගොඩක් කට්ටියට අඩු දෙයක්. බලන්න අනේ මට මේ ලෙඩේ හැදුනේ. ඇයි මට හැදුනේ? අල්ලපු ගෙදර කියලා. අපි හැමදෙස්සම හැමෝම වෙලානේ ඇයි ડોක්ටර් මට මේක හැදුනේ? හැමෝට ප්‍රශ්නේ. නමුත් ඒක නෙවෙයි අපි ඕන කෙනෙක් ඕන දෙයක් හැදෙන්න පුළුවන්. අපි ඒක දන්නවනේ. ඒ අවස්ථාවේදී වෙන්න ඕනේ ඇයි මට මේක හැදුනේ කියලා නෙවෙයි මම මේකෙන් කොහොමද මේ අවස්ථාවට මුහුණ දීලා මේකෙන් ගොඩ ඇවිල්ලා කොහොමද මම ඊට පස්සේ වැඩක් ඇති දෙයක් කරන්නේ. ඒක අකුරටම ක්‍රියා කරපු කෙනෙක් ගණන්ද මහා. ඒ වගේ කට්ටිය හරිම දුලබයි කරමු දකින්න. ඊට පස්සේ අපි දකිනවා මේ ලෝකේ ගොඩක් කට්ටිය මුදල් උපයනවා. ලක්ෂ ගණන් කෝටි ගණන් කෝටි ප්‍රකාර කට්ටිය. ඉතින් මේ වගේ කට්ටිය කීප දෙනෙක් ඉන්නවා මේ ලෝකේ. ලංකාවෙත් ඉන්නවා. ඒ වගේ අපි දකිනවා වේදම් කරන කට්ටිය. ඒ වගේ ලක්ෂ ගණන් හැබැයි ගොඩක් වෙලාවට වේදම් කරන්නේ තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න එහෙම නැත්නම් තමන්ගේ පත්කම වැඩි කරගන්න තව ඉන්වෙස්ට්මන්ට් එකක් කරන මේක තමයි අපේ අදහස. ඉතින් මේ තමයි උපයා ගැනීමයි දෙකම ලොකුයි. හැබැයි වාසිය වෙන්නේ ගොඩක් වෙලාවට තමන්ගේ පැත්ත. උපයන එකෙන් පරිත්‍යාගශීලී පැත්තට ලොකු ප්‍රතිශතයක් විතර කරන කට්ටිය හරිම අඩුවෙන් අපි දකින්නේ මේ කාලේ. ඒක මොහොම බයයි මට මොකක් හරි වුණොත් මට සල්ලි තියෙද නැද්ද? නමුත් අපි හැමෝම දන්නවා යම් කිසි දෙයක් Tamanට කරගත්තට වඩා ලොකු සන්තෝෂයක් ලැබෙනවා මොකක් හරි දෙයක් පරිත්‍යාග කරලා. අපිට ලැබෙන සන්තෝෂය රඳා පවතින්නේ බොහොම සුළු කාලයක්. සමහරවිට ඒ සන්තෝෂය දුක්කටපත් වෙනවා අපි දන්නේම නැතුව බොහොම ඉක්මනට. නමුත් යම් කිසි කෙනෙක්ට වෙන කෙනෙකුට උදව් කරොත් හරි පරිත්‍යාග කරොත් ඒකේ සන්තෝෂය මුළු ජීවිත කාලෙම රඳා පවතිනවා. ඉතින් මම හිතන්නේ දානන්ද මහත්මයාගේ ජවය ජීවිතයට ලබා දෙන්න ඒ මම හිතන්නේ ගුණාංග වලින්. ඉතින් මම හිතන්නේ ඒ ගුණාංග දෙක මම දැකපු ආදර්ශමත් චරිතය. ඒ වගේ තරක් කියලා ගොඩක් ඉන්නවා මම දන්නවා. මම දැකපු කෙනෙක් නිසා මම කියන්නේ ඒ ගුණාංග දෙක අපිට ඒ සුභවාදී බවයි පරිත්‍යාගශීලී බවයි ඒ දෙක අපිට මම හිතන්නේ හැමතිස්සෙම මතක් කරගන්න පුළුවන් නම් මේක අපිට අපේ සන්තෝෂයට අපේ යම් කිසි වෙලාවක අපි පිළිගන්නවා නම් ආත්මයක් ගැන ඒකටත් මම දන්නවා ඒක සුභවාදී බලපානවා කියලා. ඒ ගුණාංග දෙක තියෙන කෙනෙක්ව ආශ්‍රය කිරීම ලැබීමත් මගේ භාග්‍යයක් ලෙස මම සැලකනවා. මම හිතන්නේ මගේ මහත්මයාට ජීවිතය ලබා දුන්න උදව් වුණා කියලා මට ඒක මගේ අවස්ථාවේ ඒ කියන්නේ මගේ සර්කම්ස්ටන්ස් එකේ ඒ අවස්ථාවට ලැබුණ එක්සරේ. ඒ අවස්ථාව ලැබීම මට භාග්‍යයක්. ඉතින් මේ පණිවිඩ දෙක දීලා මම මගේ කතාව මෙතනින් නවත්තනවා. බොහොම ස්තුතියි මට ආරාධනය කිරීම ගැන සියලු දෙනාටම ස්තුතියි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති විශේෂඥ වෛද්‍ය ආලෝක මහාචාර්ය ආලෝක පතින්න මැතිතුමන්ට අපේ ගෞරවනීය ස්තුතියි. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ අද මේ සම්භාවනීය අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අනුත්පා දෙසට. එතුමන් රටේ පවතින නිරෝධායන නීති රීති වලට අනුකූලව එතුමන් පනවන නියෝග රටේ නීතියක් බවට පත් වෙනවා. කොවිඩ් වසංගත තත්ත්වයේ මුළු ලෝකයේමත් රටත් වෙලාගෙන තියෙන අවස්ථාවක එතුමන්ට මේ මොහොතේ ඉතාමත්ම කාර්යබහුල කාල පරිච්ඡේදයක් බවට පත් වෙලා තියෙනවා. එක පැත්තකින් කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් මිදීම සඳහා මහ ජනතාව සඳහා එන්නත් කරන වැඩපිළිවෙල ඊයේ දිනේදී ආරම්භ කරලා තියෙනවා. මේ වගේ කාර්යබහුල මොහොතක මේ වටිනා අවස්ථාව සමගින් සම්බන්ධ වුණු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මැතිතුමන්ට අපි ඉතාමත්ම ගෞරවණීයව ආරාධනා කරනවා මේ මොහොත ආමන්ත්‍රණය කරන්නට. සුබ උදෑසනක් සියලු දෙනාටම ජයවර්ධනපුර
වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශල්‍ය වෛද්‍ය විශේෂඥ ආලෝක පත්‍රන මැතිතුමනි, වාසනා බේකර්ස් අධිපතිතුමා සහ එම මැතිණියද, සියලුම නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂකවරුන් සහ ජාතික සෞඛ්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂකතුමා, ඒ වගේම අනිකුත් සියලුම වෛද්‍ය අධිකාරිවරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු සහ සෞඛ්‍ය විද්‍යාලයේ සියලුම නිලධාරී මහත්තුරුන් සහ සම්භාව්‍ය අමුත්තන්ගෙන්ද සියලුම ජනමාධ්‍ය වේදිකයෙන්ද අවසරයි. ප්‍රථමයෙන්ම මෙම අවස්ථාවට මාට ආරාධනා කිරීම පිළිබඳව මම තමර කර්මවේද මැතිතුමාට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මෙවන් වූ සමාජ සත්කාරයකට සහභාගී වෙලා ඒ අවස්ථාවට සහභාගී වෙන්න ලැබීම ගැන මම හිතන්නේ වාසනා බේකර්ස් අධිපතිතුමා මම හිතන්නේ ඉතාමත්ම හොඳ කරුණු ගණනාවක් අපිට සඳහන් කළා. මම දන්නේ අපිට ගොඩක් දේවල් එතුමාගෙන් ඉගෙන ගන්න තියෙනවා එතුමාගේ කතාවෙන්. ඉතින් මම හිතන්නේ දැන් මට මෙතනට එද්දිත් මේ ජනවන්ත මේකින් ගොඩක් දෙනෙක් මම දැන් වට කරගෙන යනවා කවද ඉන්ජෙක්ෂන් එක ගන්නන්නේ මොකක්ද කියලා දැන් මෙතුමා කිව්වා නිරෝධායන බලධාරිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්. ඉතින් මම හිතනවා මම ප්‍රතිමයෙන්ම මේ PCR පරීක්ෂණ ගැන මම කරුණු කිහිපයක් ගැන කතා කර යුතුයි. අදට මම හිතන්නේ අපි සියලු දෙනාම දන්නවා මේ රටේ මාර්තු අප්‍රේල් වල පළවෙනි කොවිඩ් කැලල කියලා අපි කියන්නේ ඒක ආවා. ඊට පස්සේ ඔක්තෝබර් වල තමයි මේ දෙවන රැල්ල පටන් ගන්නේ. ඉතින් මේ දෙවන රැල්ල පටන් ගන්න ඉඳලා මේ වෙනකොට මම හිතන්නේ අපි ප්‍රාදේශීයව PCR පරීක්ෂණ කිරීමේ හැකියාව හුඟක් වැඩි කරලා තියෙනවා. ඒකෝට මේ සඳහා අපි කිසිදු මුදලක් අපි මහ ජනතාවගෙන් අය කරන්නේ නැහැ. ඒකට ඔබ සියලු දෙනාම දන්නවා පෞද්ගලික අංශයෙන් අපි මේක කරොත් රුපියල් 6000ක් 7000ක් මුදලක් ඒගොල්ලන් එක PCR පරීක්ෂණයකට මුදල් වශයෙන් අය කරනවා. එතකොට අපි රාජ්‍යයක් විදියට අපි මේ කිසිම මුදලක් අය කරන්නේ නැතුව තමයි අපි මේ සේවාව මහ ජනතාවට ලබා දෙන්නේ. ඒකට අපි දෛනිකව සාමාන්‍යයෙන් මිලියන 60කට ආසන්න ප්‍රමාණයක් රජයෙන් මේ PCR පරීක්ෂණ සඳහා පමණක් වියදම් කරනවා. ඒකට මේක මම හිතන්නේ අපි සියලු දෙනාම ඉතාමත් හොඳින් අවබෝධ කරගත යුතුයි. අපි මේ කොවිඩ් වසංගතය මේ දෙවනි රැල්ල අපි ඇත්තටම පාලනය කරන්නේ මේ සම්පූර්ණයෙන් මේ රට විවෘතව තබාගෙන. අපි ඊය රැල්ල පාලනය කරේ අපි සම්පූර්ණයෙන් රට ලොක්ඩවුන් එකකට ගිහිල්ලා. ඉතින් මේ අපි රට විවෘතව තබාගෙනයි මේක පාලනය කරනවා කියන එක තමයි අපිට තියෙන ලොකුම අමාරුව. ගොඩක් දෙනෙක් කනවා ඇයි මේ ලොක්ඩවුන් කරන්නේ නැත්තේ කියලා. අපිට ලොක්ඩවුන් කරන එක හරි ලේසි. නමුත් ලොක්ඩවුන් කරොත් දැන් මම හිතන්නේ වාසනා බේකර්ස් අධිපතිතුමා මෙතන ඉන්නවා. එතුමාගේ අවුට්ලට් එක ඔක්කොම වහලා දාන්න වෙනවා ලොක්ඩවුන් කරපු දවසේ ඉඳලා. බිස්නස් නෑ ඊට පස්සේ. හරි. මෙතන අනිත් එතුමා නම් එතුමාගේ මම හිතන්නේ මොකදනේ තියෙනවා එතුමා ජීවත් වෙන්න පුළුවන්. නමුත් එදා වෙන හම්බ කරගෙන කන මිනිස්සයාට කිසිම හවුහරණක් නැහැ. හරි. ඉතින් ඒ නිසා තමයි මේ අමාරු තීරණය අපි මේ තාමත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ අධිකාරී ජනාධිපතිතුමා අපි කොවිඩ් මර්ධන බලකාය විසින් අරගෙන මේක කරගෙන යන්නේ. අපිට රට වහලා කන්ට්‍රෝල් කරන එක හරි ලේසි. නමුත් රටක් විවෘත කරගෙන කන්ට්‍රෝල් කරන එක හරි අමාරුයි. නමුත් අපි දැක්කපු දේ තමයි පෞද්ගලික කාල සීමාවේදී දැන් ඔබ සියලු දෙනාම දන්නවා දෙසැම්බර් මාසයෙන් පස්සේ අපේ රෝගීන් වාර්තා වීම ඇත්තටම වැඩි වුණා. අපි මේක හොයලා බැලුවම ගොඩක් වෙලාවට මෙම රෝගී පොකුරු වශයෙන් වාර්තා වෙන්න පටන් ගත්තා. මෙම මගුල් ගෙවල් සහ උත්සව සහ විශේෂයෙන් මරණ ගෙවල් ආශ්‍රිත. හරි. මේක අපි ඇත්තටම ලබා දුන්නේ දැන් ඉස්සර ඇත්තටම අපිට තිබ්බේ අපි 50කට විතරයි මේ අවසරය ලබා දුන්නේ. අපි ඒක 150ක් කළා ඇත්තටම දුන්නේ මිනිසුන්ගෙන් ඇත්තටම අපිට ලැබිච්ච විශාල ඉල්ලීම් ගණනාවක් නිසා. මොකද මගුල් ගයක් කියන්නේ අපි සියලු දෙනාම දන්නවා ජීවිතේට එකපාරක් හම් වෙන අවස්ථාවක්. ඉතින් ඒකකොට
මේක සලකලා තමයි දුන්නේ. නමුත් මේක දැන් ඇත්තටම අපිට ආපහු සැරයක් අනිත් පැත්තට හරවන්න කාල සීමාව දැන් ඇවිල්ලා කියලා මම නම් හිතනවා. ඉතින් මම හිතනවා උදුරේදීම මට නිරෝධන බලධාරියා විදියට අපිට අකමැත්තෙන් වුණත් යම්කිසි සීමාවල් ආපහු පනවන්න සිද්ධ වෙයි කියන තැනට අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් මම හිතනවා මම දැන් මෙතනදී කියන්නේ මොන සීමාවල්ද කියලා. නුදුරේම අපිට ඒක පනවන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම සියලු දෙනාම දන්නවා දැන් අපි හැමෝම කතා කරනවා මේ මහා බ්‍රිතාන්‍යයේ තිබිච්ච වෛරස් එක ලංකාවට ඇවිල්ලා තියෙනවා කියලා UK වේරියන්ට් එක. ඉතින් ඒක ඇත්තට මේකේ බොහෝම සම්භාවිතාව ප්‍රවණතාවය ඒකේ වැඩි. ඉතින් ඒ නිසා ඒකත් එක්ක ඒක පැතිරුණොත් ඊට වැඩි අපිට කේසස් එන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ සියලු දේම සැලකිල්ලට අරගෙන අපි තව නොබෝ දිනකින් අපේ අලුත් සීමාවල් මොනවාද කියන එක අපි කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි සියලු දෙනාම දැනගත යුතුයි අපි ඊටමත්ම සුළු දෙයක් අපි මේ මහජනතාවට කියන්නේ මුව ආවරණයක් පරදින්න මේ අවම වශයෙන් මීටරේ දුර පවත්වා ගන්න හැකි සෑම අවස්ථාවකම අත් පිරිසුදු කරගන්න නැත්නම් සමන් යොදා හෝ සැනිටයිසර් එකකින් අනවශ්‍ය ගමන් බිමන් වලින් වළකින්න. මේක තමයි ඊටමත්ම වැදගත් දේ. දැන් මම උදාහරණයක් විදිහට ගත්තොත් මම ගිය අවුරුද්දේ මාර්තු වල ඉඳලා අද වෙනකම් මම කවදාවත් තාම එළියට ගිහිල්ලා නැහැ. මට යන්න අවශ්‍යතාවය තියෙනවා. නමුත් පවුලත් එක්ක ළමයි එක්ක මම අද වෙනකම් ගිහිල්ලා නැහැ. මොකද මේ රිස්ක් එක ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මම හිතනවා අනිත් අයටත් අපි මේකට කැපවීමක් කළ යුතුයි. අපි සියලු දෙනාම මේ රට බේර ගන්න ඕන නම් අපි මේ කැපවීම කළ යුතුයි. ඉතින් මේක කරන්නේ නැතුව කේසස් වැඩි වෙනකොට කියන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේක කන්ට්‍රෝල් කරන්නේ නැහැ කියලා. මේක සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ත්‍රිවිධ හමුදාවත් හිටියට මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක අපිට මිනිස්සු මිලියන 22ක් ඉන්න 22 පස්සෙන් ගිහිල්ලා ඉන්න තරම් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ මිලියන ගණන් මේ සේවකයෝ නැහැ. ඉතින් තමන් මේ සෞඛ්‍ය පුරුදු අනිවාර්යෙන් පිළිපැදිය යුතුයි. මේක පිළිපදින්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා මේ නීති රීති දැඩි කරන්න. ඉතින් අපි එතනට යන්න අපි අතන බලාපොරොත්තුවක් නැහැ. අපි මහජනතාව අපහසුතාවයට පත් කරන්න බලාපොරොත්තුවක් නැහැ. අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ නීති රීති ඉතාමත්ම දැඩි ලෙස අනුගමනය කරන්න කියලා. නැත්නම් අපිට අකමැත්තෙන් වුණත් ඒ තීරණයට යන්න සිද්ධ වෙනවා. මොකද මහජනතාවගේ ආරක්ෂාව උදෙසා. මොකද ඔබ සියලු දෙනාම දන්නවා අපිට රෝහල් තියෙනවා. මේ රෝහල් වල තියෙන ඇඳම් ප්‍රමාණය අපි කොච්චර කිව්වත් සීමා සහිතයි. එතකොට අපේ දැනටත් තාමත් අපි වැඩිහිටියන්ට මේක පැතිරිලා නැහැ තාමත්. ඉතින් අපිට මේ වැඩිහිටියන්ට මේ රෝගය යන්න පටන් ගත්තොත් අපිට ඉදිරියේදී මරණ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ අවදානම කියන්නේ. අනිත් එක අපි දන්නවා තාමත් අපිට බස්නාහිර පළාතේ අපිට පාසල් විවෘත කරගන්න බැරි වෙලා තියෙනවා මේ රෝගේ පැතිරීම නිසා. එතකොට අපි තීරණය කරන්න ඕනේ අපේ ළමයි විශ්වවිද්‍යාල ළමයි ගෙදර තියාගෙන අපි ගමන් බිමන් යනවද? උත්සව වලට යනවද? ගිහිල්ලා ජොලි කරනවද? නැත්නම් අපි ඒව සීමා කරලා අපේ ළමයින්ගේ ඉස්කෝලේට ගියලා විශ්වවිද්‍යාලයට ගියලා අපේ ළමයින්ගේ අධ්‍යාපනය කරගෙන යන්න ඉඩ දෙනවා. මේ තීරණයට මම හිතන්නේ අපි මහජනතාව විදියට අමල තාත්තලා විදියට මේකට අපි ඒ කියන්නේ මම කියන එක අපේ ඇඟෙන්ම ආයුතුයි. අපිට මෙහෙම යන්න ගියොත් අපිට මේ එකින් අපිට සීමා කරන්න සිද්ධ වෙනවා. ඊළඟ එක තමයි හිතන්නේ මගේ මම මේ වැක්සින් එක කවද්ද දෙන්නේ එන්නද කවද්ද දෙන්නේ කියලා. මම හිතන්නේ අපි ඇත්තටම අපිට ඉන්දියානු රජයෙන් ලැබිච්ච ලක්ෂ 5ක එන්නත් ප්‍රමාණය අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම අපි මම හිතන්නේ ගිය ඉරිදා වෙනකොට එන්නත් කරා. දැන් ඊළඟට ත්‍රිවිධ හමුදාව පොලිසිය ඊළඟට අපි අඳුරගත්ත විශේෂිත වූ කණ්ඩායම කියන්නේ රෝගීන් එක්ක ඉස්සෙල්ලාම ගැටෙන පිළිසරට අපි දැන් දෙන්න පටන් ගන්න තියෙනවා. ඊයේ ඉඳලා අපි කොළඹ දිස්ත්‍රික්කයේ මහජනතාවට දෙන්න පටන් ගත්තා. ඉතින් අපිට දැන් ඉස්සරහට මේ ඉන්නත තව රජෙන් මේ මිලදී ගන්න ඉන්න බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ලැබෙයි කියලා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX ෆැසිලිටි එක යටතේ එන්නතත් මම හිතනවා මේ මාසයේ අන්තිමට හෝ ලැබෙන මාසයේ මුල ඒකේ ප්‍රථම ප්‍රමාණය අපිට එන්න
ලැබෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒ අනුව අපි ඒ එන්නත් ලැබෙන විදිහට අපි මේ වැක්සින් එක ඒ කියන්නේ එන්නද අපි මහජනතාවට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකොට මේක අපි ක්‍රමවේදයක් අනුව වසංගත රෝග විද්‍යාඥ විසින් ලබා දෙන ක්‍රමවේදයක් අනුව තමයි අපි මේක විදගෙන යන්නේ. අපි අවුරුදු 30 ඉඳලා 30ට ඉහළ 60 දක්වා අයට තමයි දැනට අපි දීගෙන යන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් එන්නත ආව පස්සේ අවුරුදු 60ට වැඩි අයට අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක තමයි දැනට යන ක්‍රමවේදය. හැබැයි මේ එන්නත දුන්නත් මතක තියාගන්න ඕනේ මේ එන්නත දුන්නත් මේ සෞඛ්‍ය පොරුදු අපි එලෙසම පිළිපදින්න ඕනේ. එන්නත දුන්න ගම මාස්ක් එක ගලවලා මීටරේ අයින් කරලා අරිමේ යන්න පටන් ගත්තොත් ඒක කිසිසේත්ම හරියන වැඩක් නෙවෙයි. මේ එන්නත අරගෙන මේ පුරුදු එලෙසම අපි අපිට ලෝක සෞඛ්‍ය සංවිධානය කවද්ද කියන්නේ මෙන්න මේක මේ පැන්ඩමික් එක දැන් ඉවරයි කියලා එදා වෙනකන් අපි මේ පුරුදු එලෙසම පිළිපදින්න ඕනේ. ඉතින් මේක තමයි ඇත්තටම මේ තියෙන තත්ත්වය. දැන් අපි ගොඩක් දෙනෙක් පහුගිය දවස් ටිකේම ගියා මේ රට ලොක්ඩවුන් කරනවා, දවස් දෙකක් වහනවා, 3ක් වහනවා මේකයි කියලා ඒවා සියලු දේම අපි කිසිසේත්ම එහෙම තීරණයක් අරගෙන නැහැ. අනිත් එකෙන් අපි ගන්නවා නම් අධිකාරී ජනාධිපතිතුමා ප්‍රමුඛ ඒ කොවිඩ් මර්ධන බලකාය තමයි මේ තීරණයක් ගන්නේ. තව වෙනකන් අපි එහෙම කිසිම තීරණයක් නැහැ. මේ UK වේරියන්ට් එක කියන එක කියන්නේ මහා බ්‍රිතාන්‍යයේ තියෙන වෛරස් ප්‍රභේදය දැන් මහා බ්‍රිතාන්‍යය විතරක් නෙවෙයි ලෝකේ රටවල් 80කට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක මම හිතන්නේ මහා බ්‍රිතාන්‍යයෙන් හොයාගත්ත නිසා තමයි ඒක UK වේරියන්ට් කියලා තියෙන්නේ. නමුත් දැන් ඒක මහා බ්‍රිතාන්‍යය විතරක් නෙවෙයි හැමතැනම තියෙනවා. ඉතින් ඒ නිසා අනිත් මම හිතන්නේ අපි ළඟම තියෙන ඉන්දියාව හැම රටකම මේක තියෙනවා. ඒ නිසා අපි මේ වෛරස් එක අපි දැනට ඇත්තටම ඉතාමත්ම පොඩි ප්‍රමාණයක් අපි තාම හොයාගෙන තියෙන්නේ. ඉතින් මේක පිළිබඳව සමහරව කතා කරනවා මේ වෛරස් එක හොයාගන්න ජීන් සීක්වන්සින් කරන්න අපිට ලංකාවේ පහසුකම් නැහැ. මේක කරන්න විදිහක් නැහැ. නමුත් අපිට ඇත්තටම මෙතන මහාචාර්ය ආලෝකපතින්න මැතිතුමා ඉන්න එතුමා යටතේ තියෙන වෛද්‍ය පීඨයේ ඒ සියලුම පහසුකම් තියෙනවා. ජීන් සීක්වන්සින් කරන්න එතුමාගේ ඒ යටතේ තියෙන ඒ වෛද්‍ය පීඨය තමයි අපිට ඇත්තට මේ පහසුකම ලබා දීලා තියෙන්නේ. ඉතින් ලෝකයේ අනිත් රටවල් ගත්තත් එහෙමයි. ඒවක් කරන්න උන් අපේ රට වෛද්‍ය පීඨවල තියෙන ඒ රසායනාගාර. ඉතින් අපිට ඒ පහසුකම් තියෙනවා. ඉතින් සමහර මේවා දැනගෙන හෝ නොදැන හෝ මේ වගේ දේවල් කියනවා. මේ වගේ ඇත්තටම කිසිම සත්‍යතාවයක් නැහැ. ඉතින් මම හිතනවා මහ ජනතාවට මේක අනියත බියක් ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේ පිළිබඳව ඉතාමත්ම දැඩි අවධානයකින් පසු වෙන්න ඕනේ. මේ විදිහට වැඩ කරොත් මේ විදිහට කිසිසේත්ම අපි කියන සෞඛ්‍ය පුරුදු ගැන තකන්න නැතුව වැඩ කරොත් නම් අපිට සිද්ධ වෙනවා අනිවාර්යෙන් බොහෝ දිනකින් මේ සියලු රැස්වීම් සියලු උත්සව මේ මරණ ගෙවල් මගුල් ගෙවල් සඳහා ආපහු සැරයක් අපිට නීති රීති පද්ධතියක් මෙයා කරන්නේ මම හිතන්නේ මෙතන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉන්න එතුමලා දන්නවා මේක කොච්චර අමාරුයිද කියලා මේක කරන්න ගියාම මිනිස්සුන්ට මේක කිව්වට තේරෙන්නේ නැහැ. මිනිස්සු හිතන් ඉන්නේ මේක හරි ලේසි දෙයක් කියලා. මොකද අපි මම මේ පහුගිය කාලේ දැකපු අත්දැකීම් වලින් අපිට ප්‍රාචීන වසංගත රෝග විද්‍යාඥයන් විසින් කියපු දේවල් තමයි මම මේ කිව්වේ. විශේෂයෙන් මේ මගුල් ගෙවල් සහ උත්සව මේ වගේ තමයි වැඩිපුරම රෝගීන් ඒ කියන්නේ පොකුරක් ඇති වෙන්න හේතු වෙලා තියෙන්නේ. ඒ නිසා මම නැවත වරක් සියලුම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා අපි දෙන සෞඛ්‍ය පුරුදු ඉතාමත්ම දැඩි ලෙස පිළිපදින්න කියලා. මොකද පිළිපදින්නේ නැතුව පොකුරක් හදාගත්තට පස්සේ අපිට දොස් කියන එකේ කිසිම තේරුමක් නැහැ. ඉතින් මම හිතන්නේ නැවත වරක් මම හිතන්නේ මම වාසනාවේක සත්‍යතුමා මම හිතන්නේ එතුමා කිව්වා වගේ මම හිතන්නේ මේ කාලේ මෙවන් පරිත්‍යාගයක් කරන කට්ටිය ඉතාමත්ම විරලයි. ඉතින් මම හිතන්නේ එතුමා මම දන්නේ මම ඇත්තටම කොරෝනා රෝහලේ හිටිය 2003 ඉඳලා 2008 වෙනකම් වෛද්‍ය අධිකාරිවරයා වශයෙන් එතකොට තමයි කලුවල මහන්තකෝ පානදුරේ
උදේරත්නායක මහත්තයා මා 1993 94 අතර මම ගියේ බඩල්කුවරට ඒකෝලේ මා මොනරාගල රෝහලේ මොනරාගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මම බඩල්කුව දිස්ත්‍රික් රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී එතුමා මම දන්නේ දැන් අවුරුදු 30කට විතර කාලයක් ඉඳලා ඇත්තම එතුමා මට කතා කරලා කිව්වා මෙන්න මෙහෙම එකක් තියෙනවා සර් මොකද්ද කරන්න කියලා මම කිව්වා උදේ කතා කරලා මේවා කරනවා මම සුමේන්දර් දෙකේ ඉන්නවා මම සුමේන්දර් කොහේ හරි ඉන්නවා මට හම්බුණා අදිස්මාලේ කනෙක්ෂන් තුමා හොරන එතුමත් මේකට දායක වුණා ඊට පස්සේ තමයි තමර කලුවේල් මහත්තයා මේ ගැන මට කතා කරේ ඇත්තටම ඉතින් අපිට අමාත්‍යාංශ පැත්තෙන් දෙන්න පුළුවන් ඒ සහයෝගය අපිට දුන්නා මම හිතන්නේ ඔබතුමාලා එහෙම මෙතනියා ඒ සියලු දෙනාමේ ආයතනේ මම හිතනවා මම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙනුවෙන් මම ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මෙවන් වූ සත්කාරයක් කිරීම පිළිබඳව මොකද මේකේ එක ටෙස්ට් එකක එක්කෙනෙක් පොසිටිව් කියන්නේ මම හිතන්නේ ඒකෙන් අපිට ලැබෙන මේ රිසල්ට්ස් එක කියන්නේ එක්කෙනෙක් පොසිටිව් කියලා හොයාගන්න එක මම හිතන්නේ අපිට මුදල් වලටවත් නැත්නම් වචනයටවත් කියන්න පුළුවන් තරම් දෙයක් නෙවෙයි මොකද ඒකෙන් අපි සමාජය ගලව ගැනීම ඒ කියන්නේ එක පොසිටිව් පුද්ගලයෙක් සමාජයේ හිටියොත් පොකුරක් හැදලා තමයි නතර වෙන්නේ. ඉතින් ඒක හොයාගෙන අපි පොසිටිව් පුද්ගලයෙක් එතනින් අරගෙන ගිහිල්ලා අපි මේක බේරගන්න එක අපි කියන්න බැරි තරම් සමාජ සත්කාරයක්. ඉතින් ඒ නිසා මම හිතනවා නැවත වරක් මම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ඔබ දෙපළටත් ඒ ආයතනයේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මෙවන් වූ සත්කාරයක් සඳහා දායක වීම පිළිබඳව. ඉතින් මේ සඳහා දායක වුණු අනිත් සියලු දෙනාටම මගේ ස්තුතිය හිමි වෙනවා. ඒ වගේම ආලෝකපතිරුණ මහත්තයා එතුමාගෙනත් මම වචනයක් කිය යුතුයි. එතුමා වෙන ආචාර්ය ශල්‍ය වෛද්‍ය ආලෝකපතිරුණ මහත්මයා මාත් එක්ක කලුවල රෝහලේ 2012 ඉඳලා මම මේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් වෙලා යන ගම්ම වැඩ කරා. එතුමා ගියා යුනිවර්සිටියට මම ගියා අමාත්‍යාංශයට. මම ඇත්තටම ඔබතුමා කියපු දේවල් 100%ක් හරි. මම හිතන්නේ අපිට ඒ වගේ ශල්‍ය වෛද්‍යවරු ඉන්නේ තමන් සෞඛ්‍ය දෙන මාත් එක්ක තවත් වැඩ කරපු ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙක් මෙතන ඉන්නවා. ඇත්තටම ડોક્ટર රාජපක්ෂ එතුමා මම හිතන්නේ මගේ අවුරුදු දෙකක් මට සීනියර් බැච් එකේ එතුමා ඉඳලා අද වෙනකලු අපිත් එක්ක ඉතාමත්ම හිතවත්ම කැපවීමෙන් වැඩ කරන ශල්‍ය වෛද්‍ය. මේ වගේ මම හිතන්නේ අපි ඇත්තටම මම හිතන්නේ ජනමාධ්‍ය වේදිකේ මෙතන ඉන්නවා. අපි මුගක් වෙලාවට දැන් අපි ලිඩු ලක්ෂයක් සරීප කරොත් එක්කෙනෙක් වැරදුනොත් ඒක තමයි අපි මුගක් වෙලාවට හයිලයිට් කරලා ජනමාධ්‍ය වලින් එන්නේ. ඉතින් එතකොට මුගක් දෙනෙක් හිතනවා මේ ડોක්ටර්ස්ලායි ඔක්කොම මේ වගේ කියලා. ඇත්තට මෙහෙම නෙවෙයි. ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි මේ විදිහට සිද්ධ වෙන්නේ. ඉතින් බහුතරයක් ඉතාමත්ම දැඩි කැපවීමකින් වැඩ කරන අය තමයි ඉන්නේ. ඉතින් මම හිතන්නේ එතුමාට මම ඇත්තටම එතුමාගේ වචනයක් කිව්ව යුතුයි. ඉතින් මම හිතන්නේ නැවත වරක් ඔබ සියලු දෙනාට මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මගේ අතින් කවුරු හරි මගේ අරමුණ නම් මෙතන සඳහන් කරන්න බැරි වුණා නම් ඒ සඳහා මම හිතන්නේ මම සමාවෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම ඇනලිටිකල් ආයතන මම හිතන්නේ එතුමන්ලා මම හිතන්නේ මදුරට ගිහුවා මේ යන දැන ඇනලිටිකල් ඉන්නවා. මම දැන් කෑගල්ල ගියා කෑගල්ලෙත් මදුරලා ඉතන දැන් මෙතනත් මදුරලා ඉන්න. නමුත් නෑ එතුමන් මම හිතන්නේ ඉතාමත්ම වූ සමාජ සත්කාරයක් සඳහා මේකට උදව් කරනවා. ඉතින් මම හිතනවා ඔබ සියලු දෙනාටම මේක අර මෙතුමා කිව්වා වගේ මේක බිස්නස් එකක් කර නෙවෙයි මේක කමියුනිටි කියන්නේ සෝෂල් සර්විස් එකක් කියලා හිතාගෙන මේක කරන එක තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඉතින් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙමි. ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමි. මගේ වචන ස්වල්පය අවසන්. අපි දැන් මේ නවතන PCR යන්ත්‍රය සහිත රසායන ආධාරය මොන විදිහේ උපකරණ වලින්ද මේ සමාන්විත වෙන්නේ මේ කාරණේ පිළිබඳව පැහැදිලි කිරීමක් දැක බලා ගන්නයි සූදානම් වන්නේ. එය සිදු කරනු ලබන්නේ ඇන්ටිකල් ආයතනයේ විසින් මේ අවශ්‍ය උපකරණ මේවායේ තාක්ෂණය මේ සියලු කරුණු සිදු වෙන්නේ කොහොමද මොන වගේ දේවල්ද මේ තුන අන්තර්ගත වෙන්නේ පැහැදිලි කරයි ඇන්ටිකල් ආයතනයේ සාමාන්‍ය අධිකාරී මధుර ඊනාරච්චි මහත්මයා පියත් මණ්ඩාරාධනා කරනවා ගෞරවයෙන් ඒ කටයුත්ත සඳහා
වාසනා බේකර්ස් අධිපතිතුමනි, පැමිණ සිටින සියලුම සම්භාවනීය මුදලි මගේ වගකීම මොන වගේ තාක්ෂණයක් මේ ලැබොරටරි එකට අපි ලබා දීලා තියෙනවද, මොකද්ද මේ ලැබ් එකේ තියෙන ක්වොලිටි ස්ටෑන්ඩඩ්ස්, මේ ලැබ් එක කොහොමද ධාරිතාවකින් මොන වගේ ආකාරයකට අපේ රටේ මේ අවශ්‍ය සෞඛ්‍ය පද්ධතිය එකතු කරන්න පුළුවන්ද කියන යම්කිසි බොහොම ඉක්මන් අවයනස් එකක් ලබා දීම මම හිතන්නේ 12 වෙනි මාසයේදී දෙසැම්බර් මාසයේ මේ අවුරුද්දේ අපිට මේක පිළිබඳව මූලික වගකීම හම්බ වෙනකොට අපිට හම්බුනේ හිස් බිල්ඩින් එකක් අපිට මේ වාසනා බේකර්ස් අධිපතිතුමාගේ ඉතාම නිර්ලෝභී දායකත්වයේ තුලින් ලංකාවේ ඉතාම හොඳම ලේටස්ට්ම ටෙක්නොලොජි එක සහිත ලැබොරටරි එකක් එස්ටැබ්ලිෂ් කරන්න කියන ඩිරෙක්ෂන් එක තමයි හම්බුනේ. ඊට අමතරව ලැබොරටරි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක ගත්තොත් සියලුම ඩිසයින් ඇන්ඩ් බිල්ඩ් කියන කන්සෙප්ට් එකට අපි ලැබ් එකේ ඉන්ස්ට්‍රුමන්ට්ස් පමණක් නෙවෙයි අවශ්‍ය ඩිසයින් එක, කම්ප්ලීට් වර්ක් ප්‍රොසෙස් එක, ඊට අමතරව සියලුම UPS, එයාර් කන්ඩිෂනර්ස්, ප්‍රින්ටර්ස්, කමියුනිකේෂන් චැනල්ස් සියලුම දේවල් සහිත අංග සම්පූර්ණ අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන ලැබොරටරි එකක් ඇති කරන්න කියන එක තමයි මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම නිලධාරි මහතුන්ගේ ඩිරෙක්ෂන් එක සහ ඔබතුමාගේ දායකත්වය තුලින් අපිට දුන්න පණිවිඩය. ඉතින් මම හිතන්නේ ඒ සඳහා අවශ්‍ය සියලුම කටයුතු අපි කරලා තියෙනවා. ඊට අමතරව මම හිතන්නේ ලැබොරටරි එකේ පැවැත්ම සඳහා අවශ්‍ය සහ ප්‍රොඩක්ටිවිටි එක සඳහා අවශ්‍ය ෆර්නිචර් ඩිවෙලොප්මන්ට් සහ ස්පෙෂල් ලැබොරටරි කන්ස්ට්‍රක්ෂන් ප්‍රෝග්‍රෑම් එකක් මේකත් සමගම කරලා තියෙනවා. ඊට අමතරව යම්කිසි කාලයකදී කොවිඩ් ටෙස්ටිං වලට අමතරව මේ ලැබ් එක මේ ප්‍රදේශයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට සම්පතක් විදියට මොලිකියුලර් සොලියුෂන් සඳහා යූස් කරන්න පුළුවන් විදියට මේක ප්‍රමිතිගත ලැබොරටරි එකක් විදියට පවත්වාගෙන යන්නේ හැකියාව කියන විදිහට මේ ලැබොරටරි එක ඩිසයින් කරලා තියෙනවා. මම හිතන්නේ මේ ඔබතුමාලට පේන්නේ මේකේ අපේ වාසනා බේකර්ස් අධිපතිතුමා විසින් දරන ලද මූල්‍ය අනුග්‍රහකත්වය උපකරණ සඳහා මිලියන 14ක් පමණ සහ ලැබොරටරි කන්ස්ට්‍රක්ෂන් සහ සිවිල් වර්ක් සඳහා මිලියන 3.2ක් පමණ ලැබ් ෆර්නිචර් සහ ලැබොරටරි නෙට්වර්කින් මොකද මේ රසායනාගාරයේ සියලුම රිසර්ච් පරිගණක කරලා තියෙනවා අපේ රටේ තියෙන ජාලගත සමග සම්බන්ධ කරන්න පුළුවන් මේකේ වැලිඩේෂන් මොනිටරින් කියන ඒවා ලැබොරටරි එක ඇතුලේ හිටියත් එළියේ සිටියත් කරන්න පුළුවන් විදිහට නෙට්වර්ක් ෆැසිලිටි සමග ලබා දීලා තියෙනවා. මේ තියෙන්නේ අපි ලැබ් එකට ලබා දීලා තියෙන ඉක්විප්මන්ට්ස්. මොකද PCR ඉක්විප්මන්ට් එක කියන්නේ මේ ලැබ් එකේ තියෙන වැදගත් ඉක්විප්මන්ට් එකක්. නමුත් මේ PCR process කියන complete solution එකම ඔබතුමාගේ ධන පරිත්‍යාගයෙන් මේක ලබා දීලා තියෙනවා. මොකද එතනදී අතරම PCR ටෙස්ටිං ආරම්භ කිරීම පමණක් නෙවෙයි මේක ඕනම අවස්ථාවක ලංකාවේ කවුරු හරි පුද්ගලයෙක්ගේ ලිටිගේෂන් කියලා නැත්නම් අපේ නීත්‍යානුකූලව අපේ රිසල්ට් එකක් චැලෙන්ජ් කරොත් ඒක එස්ටැබ්ලිෂ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් උසාවියකදී අපිව යම්කිසි ප්‍රශ්න කිරීමකට ලැබුණොත් අපිට එස්ටැබ්ලිෂ් කරන්න පුළුවන් ක්වොලිටි ස්ටෑන්ඩඩ් එකක් අවශ්‍ය වෙන විදිහට සියලුම ඉක්විප්මන්ට් ඒ ප්‍රමිතිගත ආකාරයෙන් සප්ලයි කරලා තියෙනවා. මම හිතන්නේ මේ මැෂින් එක තුලින් කලුතර දිස්ත්‍රික්කයටම සහ ඊටත් එහා ප්‍රමාණයකට අවශ්‍ය නම් ඔබතුමාලගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩිපාර්ට්මන්ට් එක අනුව සර්විසස් ප්‍රොවයිඩ් කරන්න පුළුවන් විදිහට යම්කිසි ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩිවෙලොප්මන්ට් එක අපි මේ දාන ප්‍රතිතුමාලගේ ආධාර මත අපිට කරන්න පුළුවන් වෙලා තියෙනවා. මම හිතන්නේ මේ වගේ ප්‍රොජෙක්ට් එකක් කරන්න ඔබතුමාලා අපිට දීලා තියෙන වගකීම සාමාන්‍ය ලැබොරටරි ඉක්විප්මන්ට් එකකට ලැබ් ඉක්විප්මන්ට් එකක් සප්ලයි කරනවට වඩා එහාට ගියා වගකීමක්. ඉතින් මම හිතනවා අපේ අවුරුදු 30ක ආයතනික වගකීම තුලින් මොලිකියුලර් සොලියුෂන්ස් අපි අවුරුදු 20ක් කර වැඩි ප්‍රමාණයක් ලංකාවේ පළවෙනි PCR ලැබ් එකේ ඉඳලා ප්‍රොවයිඩ් කරලා තියෙනවා. සහ මම හිතන්නේ සෞඛ්‍ය සේවයට පමණක් නෙවෙයි ඇග්‍රිකල්චර්, සයන්ටිෆික්, යුනිවර්සිටි ඔය හැමතැනකම තියෙන
molecule solutions වේ තියෙනවා. ඒ සියලුම දේවල් තුලින් අපි ගොඩනගාගත්ත experience එක, අපි ගොඩනගලා තියෙන team structure එක, අපේ engineering staff එක සහ application staff එක අපි මේ වගේ project එකක් වෙනුවෙන් යොදවනවා. ඒක අදට පමණක් නෙවෙයි, මේ lab එක establish කරනකම් පමණක් නෙවෙයි, මේ lab එක COVID හෝ any other molecular solution එකක් පාවිච්චි කරන හැම අවස්ථාවකම අපේ ඒ train වෙච්ච suppliers train staff එකේ resources අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මේ COVID දෙවනි රැල්ල පටන් ගැනීමත් සමග ආයතන 10කට වඩා වැඩි ප්‍රමාණයක් මේ ටෙක්නොලොජි එකකින් සෞඛ්‍ය අමාත්‍යාංශ අනුග්‍රහය යටතේ ඒ දර්ශනය තුළ අපිට establish කරන්න පුළුවන් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒ අතරේ ඔබතුමාලට හරි වැදගත්. මොකද මේ ඉන්ස්ට්‍රුමන්ට් එක පිළිබඳත් ඒ සප්ලයි පිළිබඳවත් යම්කිසි හැඳින්වීමක් කරන්න. මොකද අපිට හැම වෙලෙම කිව්වේ ලෝකේ තියෙන හොඳම ටෙක්නොලොජි එක ගේන්න. ඒක කිසිම කෙනෙකුට චැලෙන්ජ් කරන්න බැරි වෙන ටෙක්නොලොජියක් කියලා. මේක ඇමරිකන් ප්‍රොඩක්ට් රේන්ජ් එකක්. තර්මෝ ෆිෂර් කියන්නේ ලෝකේ ලැබොරටරි ඉන්ඩස්ට්‍රි එකේ, මෙඩිකල් ඉන්ඩස්ට්‍රි එකේ ලෝකේ තියෙන පළවෙනි කම්පැනි 5 අතර තියෙන කම්පැනියක්. මම හිතන්නේ මේ US FDA තියෙන අප්‍රූව්ඩ් ප්‍රොඩක්ට් එකක්. ලෝකේ පළවෙනිම කොවිඩ් කිට් එක මාර්තු 2016 දෙනකොට ලොන්ච් කරනකොට පටන් ගත්ත ඉක්විප්මන්ට් එක තමයි අද මේ කළුතර හොස්පිටල් එකේ කළුතර අපි එස්ටැබ්ලිෂ් කරලා තියෙන මේ ආයතනය තුල. මේ කම්පැනි විසින් මම හිතන්නේ තර්මෝ ෆිෂර් කියන එක මිලියන 5කට අධික කිට්ස් ලබා දීලා තියෙනවා. සහ අපි MSD එක ස්පේස් එක හරහා සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් නිරතුරුවම මේ ටෙස්ට් කිට්ස් ලබා දෙනවා. මෙතනදී මට පොඩි වැදගත් හැඳින්වීමක් කරන්න ඕනේ. මොකද මේ ආයතනයේ අපි ලබා දීලා තියෙන සියලුම equipment CE IVD certified NMRA registration කියන ලංකාවේ නීතිගත වෙච්ච product. මොකද මේ මැෂින් දෙකම එකම ආකාරයක් වුණාට මේක මිලියනයක් විතර මුදල් වැඩි. ඒ patients ලගේ report issue කිරීමේ හැකියාව සහතික කරන ලද මැෂින් එකක් තමයි මේක. මේක ගොඩක් වෙලාවට research purposes වලට පාවිච්චි කරන්නේ. ඉතින් මම මේ අතරේම ස්තුතිවන්ත වෙන්න ඕනේ සුවසාරණ අරමුදලට ජනමාධ්‍යවේදීට. එතුමාලත් මේ වගේ මැෂින් එකක් මේ ආයතනයට ලබා දීලා තියෙනවා. ඉතින් මේ මැෂින් දෙකම අපි correlate කරලා තියෙනවා. ඒක තුලින් අපිට පුළුවන් වැඩි capacity එකක් ළඟා කරගන්න. අපි තාක්ෂණික වශයෙන් ගත්තොත් 96ක් ප්ලේට් එකක් එකපාරට කරන්න පුළුවන්. සහ ඉතාම වැදගත් එක සාම්පල් එකක් තුල අපිට ටාගට් 6ක් බලන්න පුළුවන්. මම හිතන්නේ අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමාත් දැනුවත් කරා මේ UK variant එක පිළිබඳව. මොකද මේ අපි මේ ආයේ මේ ඉන්ස්ට්‍රුමන්ට් එකේ පාවිච්චි කරන ටෙස්ට් කිට් එක PCR එක 3 ටාගට්ස් තියෙනවා. ඒ 3 ටාගට් සහ අර එකම සාම්පල් එකකට ටාගට් 6ක් බැලීමට තියෙන හැකියාව මත යම්කිසි identification එකක් එහෙම නැත්නම් දැනුවත් කිරීමක් මේ සාම්පල් එකේ UK variant එක වෙන්න පුළුවන් කියලා. මේ genes තුනෙන් genes දෙකක් positive වෙනවා COVID patient ගේ UK strain එක. නමුත් gene එක negative වෙනවා. ඒකින්ද මම හිතන්නේ මේක ජයවර්ධනපුර යුනිවර්සිටි එකේ පාවිච්චි කරන ඉන්ස්ට්‍රුමන්ට් එකේදී ඒක දැනුවත් වෙලා මම හිතන්නේ ඒක ලංකාව පුරාම ඉන්ඩිකේෂන් එකක් දීලා තියෙනවා. අපි කරන normal PCR samples වලදී යම්කිසි දැනුවත් වීමක් සහ identification එකක් ඒක හරිම හොයා ගැනීම නෙවෙයි, නමුත් ඉන්ඩිකේෂන් එකක් දෙන්න පුළුවන් මේ කිට්ස් සහ මේ ඉන්ස්ට්‍රුමන්ට්ස් පාවිච්චි කිරීම තුලින්. ඉතින් මේ PCR ලැබොරටරි එක කියවහම PCR මැෂින් එකට අමතරව අවශ්‍ය සියලුම equipment මෙතන ප්‍රධානයක් විදියට අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේ සියලුම වගකීම ඉන්ස්ටෝල් කිරීම, ට්‍රේන් කිරීම සහ පවත්වාගෙන යාම අපි බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මේ වගේ ස්පෙෂලායිස්ඩ් ලැබොරටරි කන්ඩිෂන් එකක් අපි යුනිෆ්ලෝ එකක් ඩිසයින් කරලා තියෙනවා bottleneck site වෙන විදියට. සහ අපි පුළුවන් තරම් environmental සහ operator safety එකට අවශ්‍ය precautions මෙතන අරන් තියෙනවා. විශේෂයෙන්ම අපේ විශේෂඥ වෛද්‍යතුමාගේ ගයිඩන්ස් යටතේ සහ අපි accreditation requirement එකක් ඉස්සරහට මේ labs වල ප්‍රමුඛීකරණයක් අවශ්‍ය වුණොත් දේවල් කරලා තියෙනවා. ඊට අමතරව අවශ්‍ය ඕනම අවස්ථාවකදී international standards establish කරන්න පුළුවන් විදියට laboratory process එක design කරලා තියෙනවා. මම හිතන්නේ මේක ඔබතුමාලා දැක්ක මේ අපේ construction process එකේ දැක්ක දේවල්. ඉතින් මම හිතන්නේ මගේ අන්තිම ස්ලයිඩ් එක අපි අහුම්කම් දුන්නාම ඔබතුමාගේ මුඛ්‍ය පරමාර්ථ බොහොම සංවේදී නමුත් දාම උදාර පරමාර්ථ සහ අපේ
සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ විෂන් එක තුලින් මම හිතන්නේ මේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා මේ ආයතනයේ අධ්‍යක්ෂතුමා ඇතුළු සියලුම දෙනාගේ ගයිඩ්ලයින්ස් වලට අදාළව මම හිතනවා අපි අපේ ව්‍යාපාරික අරමුණු වලින් එළියට ගිහිල්ලා ආයතනයක් විදියට පුද්ගලයෝ වශයෙන් අපි මේ රටට කළ යුතු මහා උපකාරයක් සහ අපි කරන්න ඕන වගකීම පටන් ගැනීමක් පමණයි අද සිදු වුණේ. ඔබතුමා ඒ දීලා තියෙන දායකත්වය තව ඉතා බොහෝම දීර්ඝ කාලයක් සඳහා ඒක පවත්වාගෙන යනවා. මේ වගකීම අපි බාර ගන්න ගමන් සහ ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියමයන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෙගියුලේෂන්ස් ඩිරෙක්ෂන්ස් ෆලෝ කරලා මේ ප්‍රදේශවලට පුද්ගලයන්ට ඇකියුරේට් රිසල්ට් එකක් දීමේ සහ ඒකට අවශ්‍ය උපරිම කැපැසිටි එකෙන් අවුට්පුට් එකක් ප්‍රොඩියුස් කිරීමේ වගකීම අපි බාර ගන්නවා කියන දේ ගමම්ම අපේ මැනුෆැක්චරර්ගේ මේ ඉන්ටර්නැෂනල් ප්‍රසන්ස් සමග එකතු කිරීම තුලින් අපේ සයන්ටිෆික් කමියුනිටි එකට අපේ අවශ්‍ය ලැබොරටරි ස්ටාෆ් එකට කොලැබොරේෂන් එකක් තුලින් මේ ලැබ් එකට අවශ්‍ය අලුත් තාක්ෂණය අලුත් ට්‍රේනින්ග්ස් ලබා දීම සහ ඒ සියලු දේවල් සඳහා අතරමැදි පාලමක් ලෙස කටයුතු කිරීමට අපි ආයතනයක් විදියට ප්‍රතිඥා දෙනවා. ඉතින් මම ආයතනයට කියන්න අවශ්‍යයි අපි ඩොකියුමන්ට්ස් සහ වලින් එළියට ගිහිල්ලා මේ උදාර පරමාර්ථයේ කියන වටිනාකම තේරුම් අරගෙන ආයතනයක් විදියට අපි මේක ඉදිරියට පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. ස්තුති කතාවයි සිදු කිරීමට දෙන්නේ සඳහා අපි තාමත්ම ගෞරවණීය ආරාධනා කරනවා. කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ පුහුණු විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රාණි මල්වැන්න මහත්මියට ස්තුති කතාව පවත්වන ලෙස. සියලුම දෙනාට සුබ දවසක් වේවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තැන්පත් විශේෂඥ වෛද්‍ය අසේර ගුණවර්ධන මැතිතුමනි, එමෙන්ම ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ආලෝක කතරණ මැතිතුමනි, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යයන පර්යේෂණ පුහුණු නියෝජිත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සමන්විත නායක මැතිතුමනි, නියෝජිත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් රසායනගාර සේවා විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මැතිතුමනි, එමෙන්ම කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය රත්නායක මැතිතුමනි, ජාතික සෞඛ්‍ය විද්‍යාලයේ අධ්‍යක්ෂක වෛද්‍ය තමර ගංගෝල මැතිතුමා ඇතුළු සියලුම දෙනාගෙන්ද මෙම මහඟු සත්කාරයට මූලිකව තමන් ඉතා මහන්සියෙන් උපයන ලද ධන පරිත්‍යාගයෙන් ඉදිරිපත් වූ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝංගොල මැතිතුමා හයම මැතිණියගෙන්ද, ඒ වගේම ජනසරණ පදනමේ සහ ජනමාධ්‍ය නීතිඥ සංගමයේ සියලුම දෙනාගෙන්ද මෙම සම්භාවනීය සභාවේ සිටින කෙනෙක් දෙනාගෙන්ද ස්තුතියි. රටක් විදිහට අපි හැමදෙනාම මේ වෙලාවේ මුහුණ දීලා සිටින මේ COVID-19 වසංගතයෙන් සාර්ථකව මුහුණ දෙන්නට එළගෙසී සිටින මේ සියලුම දෙනා වෙනුවෙන් ස්තුති කතාවක් කිරීමට ලැබීම මගේ වාග්යක් මම සැලකනවා. මේ වෙන විට අපි කළුතර දිස්ත්‍රික්කයේ PCR පරීක්ෂණ 29000ක් පමණ සිදු කරලා තියෙනවා කියලා ජන සංඛ්‍යාලේඛන අනුව ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒ කර්තව්‍ය වඩා සාර්ථකව කර ගැනීම තමයි අපේ මේ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ පරිශ්‍රයට මේ PCR යන්ත්‍ර සහ රසායනාගාරයක් ලැබීමෙන් අපිට සිදු කිරීමට හැකියාව ලැබිලා තියෙන්නේ. විශේෂයෙන්ම මම මගේ ගෞරවපූර්වක ස්තුතිය පුද කරනවා මේ අවස්ථාවේදී තමන් ඉතාමත් මහන්සියෙන් උපයන ලද ධන පරිත්‍යාගයෙන් අපේ පොදු ජනතාවට විශාල මෙහෙවරක් කිරීමට ඉදිරිපත් වූ කොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝගුල මැතිතුමා හායම මැතිණියටත්, ඒ වගේම කොරණ කුරුඳුවත්ත මහ විහාරයේ විහාරාධිපති පූජ්‍ය උඩුගල්මුටේ සිරිනිමල නායක හිමිපාණන් ඇතුළු ජනසරණ සෞඛ්‍ය අරමුදලේ සියලුම දෙනාටත්, ජනමාධ්‍ය වේදිකයේ සමුපකාර සමිතියේ සියලුම දෙනාටත් මේ කරන ලද්දා වූ සත්කාර වෙනුවෙන් අපගේ ඉතාමත් පුදුගුණ පූර්වක ස්තුතිය පුද කිරීමට කැමැතියි. ඒ වගේම මෙම අවස්ථාවට අපිට මඟ පෙන්වීමකින් වගේම විශාල දායකත්වයක් ලබා දුන් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තැන්පත් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මැතිතුමාටත්, ඒ වගේම දහසක් කටයුතු මැද්දේ අපේ ආයතනයේට පැමිණීමෙන් අපට ගෞරවයක් දැක් වූ
ජයශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ආලෝක පතිරණ මැතිතුමාටත් ඒ වගේම අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජිත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකලා අධ්‍යාපන පරීක්ෂණ අපූර්ව විශේෂ සමන් රත්නායක මැතිතුමාටත් ඒ වගේම නියෝජිත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක රසායනාගාර සේවා විශේෂඥ සුදර්ශන මැතිතුමාටත් අප වෙනුවෙන් පෙන්වන ලද මඟ පෙන්වීමට ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ජාතික සෞඛ්‍ය විද්‍යාලයේ සහ කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රජාව වෙනුවෙන්. ඒ වගේම මේ ජාතික මෙහෙවර ඉතාමත් සාර්ථක කර ගැනීමට මුළු තවත් වැදගත් චරිතයක් විදිහට අපි දකිනවා කලුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මැතිතුමා. ඒ වගේම එතුමා සමග එකතු වූ විශේෂයෙන්ම උලත් සිංහල සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රණෝක මැතිතුමා හා ඒ අනිත් කණ්ඩායම ඒගොල්ලෝ ඒ හැමදෙනාගේම දායකත්වයේ ඇතුව තමයි ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ මෙම පරිශ්‍රයේ මේ PCR සහිත අංග සම්පූර්ණ රසායනාගාරයන් ස්ථාපිත කිරීමේ කාර්යය ආරම්භ කරන ලද්දේ. ඒ වගේම මේ අවස්ථාවේදී තවත් වැදගත්ම කණ්ඩායමක් සිටිනවා. එහි මූලිකත්වයේ ගැන කටයුතු කරේ ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අපේ අධ්‍යක්ෂකතුමා වෛද්‍ය තමර කරපොළ මැතිතුමා. එතුමාගේ හීනයක් විදිහට අපි දකිනවා කොවිඩ් ආවත් හරි අපි PCR මැෂින් එකක් කොහොම හරි ගේන්න ඕනේ කියන දැඩි අධිෂ්ඨානයේ ඉඳලා ඒ අධිෂ්ඨානය සාර්ථක කරගන්න කොහොම හරි කටයුතු කරා හැම දිනාගේම උදව් ලබාගෙන ඉතින් එතුමාටත් ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ශුද්‍රජීව විශේෂඥ වෛද්‍ය රොෂාන් ජයසූරිය මැතිතුමාටත් ඒ වගේම අපේ MLD ස්කූලේ ප්‍රින්සිපල් ධනපාල මහතා ඇතුළු හැම දෙනාටත් නියෝජ්‍ය අධ්‍යක්ෂක ක්ෂේත්‍ර සේවා පාංචනා වීරසිංහ වෛද්‍යතුමියටත් සහිතුමියගේ කණ්ඩායමටත් ඒ වගේම මෙහි නම කියවුණු හා නොකියුණු හැම දෙනාටම මේ සත්කාරය අද දින යථාර්ථයක් බවට පත් කරගන්න නම් ඇවිල්ලා හැකි පමණින් උදව් හැම දෙනාටම ජාතික සෞඛ්‍ය විද්‍යාලයේ වෙනුවෙන් අපි අධ්‍යක්ෂකතුමා සහ කාර්ය මණ්ඩලයේ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැම දෙනා වෙනුවෙන් අපි අපේ ගෞරව ආදරදී ස්තුතිපූර්වකව ස්තුති පුද කරනවා. මොහොතක් ස්තුති හැම දෙනාටම නිරෝගී අනාගතයක් හිමිවිය. ඉස්තුති කතාව සිදු කළ ඔබතුමීටත් අපේ ගෞරවනීය ස්තුතිය පිරිනමමින් මේ රසායනාගාරයේ තවත් වසරකින් දෙකකින් මේ කොවිඩ් වසංගතය අවසන් වුණා. මුළු මහත් රටටම නොයෙකුත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ නියෝජනය කරන පිළිසිරි කරන මේ විද්‍යාලයට වටිනා සම්පතක්, ප්‍රදේශයට වටිනා සම්පතක්, රටට වටිනා සම්පතක් කියන කාරණේ නැවත නැවතත් මතක් කරමින් මුළු රටම මුළු ලෝකෙම සුවපත් වේවා කියන ප්‍රාර්ථනයක් පෙරදැරිව මේ කටයුතු අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.